අද වර්ෂ 2020 සැප්තැම්බර් මාසයේ 25 වෙනි සිකුරාදා අදත් සුපුරුදු පරිදි අපි සියලු දෙනා රැස් වුණේ අභිධර්ම දේශනාවේ ධම්මසංගණී ප්‍රකරණයේ තවත් පාඩමක් අධ්‍යයනය කිරීම සඳහා. ඒ සඳහා ධම්සභා මණ්ඩපයට පැමිණි ඔබ සෑම සියලුම දෙනා ඉතා ගෞරවයෙන් හා ආදරෙන් පිළිගන්නවා. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් ශ්‍රී ලංකාවේ සිට චන්ද්‍රිකා මහත්මිය මෙම වැඩසටහන අපට පැහැදිලි කර දීමට පැමිණ සිටිනවා. අප වැඩසටහනට පිවිසෙන්නට ප්‍රථම තුනුරුවන් නැවත වැඩසටහන පටන් ගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 තෙරුවන් සරණයි. මම චන්ද්‍රිකා මහත්මියට යොමු වෙනවා අපට අද වැඩසටහනට ආරම්භය ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. හොඳයි සියලු දෙනාටම කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපිට නියමිතව තියෙන නම් ප්‍රීති ත්‍රිකය. අපිට නියමිතව තියෙන්නේ මොකක් හරි සද්දයක් කියන්නේ මගෙන්ද? හරි. මේ අද අපිට නියමිතව තියෙන්නේ ප්‍රීති ත්‍රිකය. ප්‍රීති ත්‍රිකය පටන් ගන්න ඉස්සෙල්ලා මට ඕගොල්ලන්ට දේවල් ටිකක් පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒ ප්‍රීති ත්‍රිකය ගොඩාක් පැහැදිලිව තේරෙනවා. තේරෙන අයත් ඇති. නමුත් ඒගොල්ලන්ගේ දැනුම තව තවත් දියුණු වෙනවා කියනවනේ. මේක දැනගැනීම. අපි බලමු අර එදා මම බලාගෙන අර ධ්‍යාන සිත්තික හදාගන්න චුට්ටක් අමාරු වුණා කට්ටියට. මං ඉතින් ඒකෙන් පොඩි කොලයක් දැම්මා. චාමිනි ඒ කියන කොලේ පොඩ්ඩක් ගන්නවද? දැන් බලන්න එදා ඕගොල්ලන්ට ධ්‍යාන, ඒ කියන්නේ ධ්‍යාන වේදයෙන් 121කින් සිත් ටික හදනකොට අර දීර්ඝ ක්‍රමයට එකපාරට ප්‍රථම ධ්‍යාන සිත් කීයද කියලා අපිට හොයාගන්න අමාරු වුණා. එතකොට දැන් බලන්න හැම වෙලේම බලන්න ප්‍රථම ධ්‍යාන සිත් 11යි, ဒုတိ ය ධ්‍යාන සිත් 11යි, තතිය ධ්‍යාන සිත් 11යි, චතුර්ථ ධ්‍යාන සිත් 11යි, පංචම ධ්‍යාන සිත් 11ට තව රූපාවචර සිත් 12ක් එකතු වෙනවා. එතකොට 23යි. මේක හරි ලේසි. දන්නවද මේ 11 හැදෙන්නේ රූපාවචර 3යි ලෝකෝත්තර 8යි. ඊළඟට ද්විතිය ධානයේ රූපාවචර 3යි ලෝකෝත්තර 8යි. තතිය ධානයත් රූපාවචර සිත් 3යි ලෝකෝත්තර සිත් 8යි. චතුර්ථ ධානයත් රූපාවචර සිත් 3යි ලෝකෝත්තර සිත් 8යි. හරි ලේසි. දැන් පංචම ධානයේට රූපාවචර සිත් 3යි ලෝකෝත්තර සිත් 8යි. පංචම ධාන සිත්. ඊට අමතරව කොහොමත් අරූපාවචර සිත් පංචම ධානයේ එතකොට ඒක ආවම එතන 23ක් වෙනවා. මේ ටික ඔක්කොම එකතු කරලා ඔක්කොම ටික අරගන්න පුළුවන් අපිට. ඒකෝද දැන් ඔයගලන්ට හරි ලේසි මේක. මේක කොයිම වෙලාවකවත් පටල ගන්න නම් එපා. මේ කොලේ තියෙන ටික ඔයගොල්ලෝ පස්සේ ලියා ගන්න මේක ඔන් කරලා මේ ටේප් එකකින් අරගන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ මේක ලියා ගන්න මේක හරි පහසුයි, හරි ලේසි. ඔයගලන්ට හැම වෙලාවටම මේක ඕන වෙනවා. මේ ත්‍රිකේටත් මේක ඕන වෙනවා. ඒක හින්දාම තමයි මම මේක වැඩිපුරම පෙන්නන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒක ලොකුවට පැහැදිලි කරන්න දෙයක්වත් නෙමෙයි. එතකොට අපිට මට මේ ත්‍රිකේ පටන් ගන්න කලින් තවත් දේවල් ටිකක් පෙන්눔 කරන්න ඕනේ. මේ ත්‍රිකේට අදාළ බාහිර කරුණු වලින් පෙන්눔 කරාම මේ ත්‍රිකේ ඉගෙන ගන්න ගොඩක් ලේසි. චාමිනි දාන්න පුතා B කියන කොලේ. හරි. මේක උඩ ලොකු කරන්න පුතේ. දැන් අපිට ඕගොල්ලෝ දන්නවත් ඇති සමහරට මෙතන ධානය ලබන පුද්ගලයා ද්විදයයි. ඒ කියන්නේ දෙවිදියක් ඉන්නවා. එකක් තික්ක පඤ්ඤා, අනිත් එක මන්ද ප්‍රඥය. තික්ක ප්‍රඥය, මන්ද ප්‍රඥය. තියුණු නුවණින් වහා ධානය උපදවන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා තික්ක ප්‍රඥයෝ කියලා. ඒගොල්ලන්ගේ නුවණ හුඟක් තියුණුයි. මොවුන්ගේ වැඩ පිණිස රූපාවචර ධානයෝ
සතරක් වශයෙන් වදාලා තියෙනවා. එම ණය ක්‍රමයට කියනවා චතුස්ක ණය. මේ දැන් සමහරලාට ඕගොල්ලෝ බලනවා පංචක ණය, චතුස්ක ණය මොකද්ද මේ කියලා. මට ඕනුණා ඕගොල්ලන්ට මේක මොකද දන්න අයත් ඇති නොදන්න අය බොහෝ ඇති. සමහරට අපි දන්නවයි කියලා හිතුවත් අපි දන්නේ නැහැ මේවා. මේ හතර ක්‍රමයකින් වදාළ එක තමයි චතුස්ක ණය. මේක වදාරේ තියුණු නුවණින් යුතු පුද්ගලයන්ට. ඒගලන්ට වහා ධ්‍යාන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මන්ද ප්‍රඥෝ කියලා කට්ටියක් ඉන්නවා. ඊතරම් තියුණු නුවණින් යුක්ත පුද්ගලයෝ. ඒගොල්ලන්ගේ නුවණ ඒ අරගොල්ලෝ තරම්ම තියුණු වෙලා නැහැ. මන්ද ප්‍රඥෝ සඳහා ධ්‍යානෝ 5 දෙනෙක් දේශනා කළා ඒක. ඒ ක්‍රමය පංචක ණය. දැන් කොහේ හරි චතුක්ක ණය පංචක ණය කිව්වොත් ඕගොල්ලෝ දැනගන්න. පංචක ණය දේශනා කරේ මන්ද ප්‍රඥෝන්ට, චතුක්ක ණය දේශනා කරේ තික්ක ප්‍රඥෝන්ට. දැන් මේ චතුස්ක ණය පංචක ණය කොහොමද හොයාගන්නේ? කොහොමද අඳුනගන්නේ? ශ්‍රාවණි පල්ලෙහාට යනකොට ඒකේ තියෙනවා ඒ විස්තරය. දැන් බලන්න දැන් රූපාවචර චතුක්ක ණය ක්‍රමය. අර තික්ක ප්‍රඥාන්ට. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. ඊළඟට ඒ සාමාන්‍යයෙන් යන්නේ විතර්කේ හර ප්‍රීති සුඛනේ. මෙයාට දෙකම නැහැ. ටක් ගාලා තුන්වෙනි ධානය. මෙතෙන්දි පංචක ණයේ තුන්වෙනි ධානය මෙතෙන්දි අපි සලකනවා දෙවෙනි ධානයේ විදිහට. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත උතිය ධානය. පැහැදිලි නේද? ඊළඟට යනවා සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධානය. උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය. එයාට දිනේ ධාන 4යි. දෙවෙනි ධානයට එන්න ඕනේ නෑ එයාට. එයාට කෙලින්ම එකෙන් 3ට එන්න පුළුවන්. එයා තික්ක ප්‍රඥා. එතකොට මෙතන තියෙන 4යිනේ. අන්න ඒ හින්දා මේකට කියනවා චතුක්ක ණය කියලා. දැන් පංචක ණයට යන්න චානි පොඩ්ඩක් පහළට ගන්න පුතා. දැන් මෙතන තියෙනවා පංචක ණය. මේ තමයි අපි සාමාන්‍ය ක්‍රමේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. ඊළඟට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධානය. ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධානය. සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය. උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධානය. දැන් මේ ධානය තමයි මේක පහක් තියෙනවා. මේකට තමයි පංචක ණය. මේක දේශනා මේක වැදෑරලා දැල්ලත්තේ මන්ද ප්‍රඥෝ සඳහා. කියන්නේ තියුණු නොවූ නුවණින් යුක්ත පුද්ගලයෝ සඳහා. මම දැන් ඔයගොල්ලෝ කොහේ හරි දැක් කිව්වා චතුක්ක ණය. මම හිතන්නේ මම මේක ඉගෙන ගන්න මට සෑහෙන කාලයක් ගියා. මොකද මෙහෙම මට හම්බුන්නේ අහන්න. ඉතින් ඒ හින්දා මම හිතුවා මට අමාරුවෙන් ඉගෙන ගත්තේ ඕගලන්ට මම ලේසියෙන් උගන්වන්න ඕනි කියලා තමයි මම මේ හිතුවේ. ඉතින් දැන් ඕගලන්ට තියෙනවා පංචක ණය කොහේ හරි දැක්කත් චතුක්ක ණය දැක්කත් පැහැදිලි. දැන් මේක ඕන වෙනවා අපිට මේ ත්‍රිකය සඳහා. ඊළඟට චාමිනී ඊළඟ පිටුවක් පොඩ්ඩක් දාන්න. මේකත් ඕන වෙනවා. මේකේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ උපේක්ඛා ඒකාග්‍රතාවය පංචම ධානයට යන්නේ. උපේක්ඛා පුතේ අහන්න මොකද? මෙතන චතුක්ක ධානයෙන් ඉන්නේ පංචම නැතුව يعني කෙලින්ම තතියකට යනවා කියලානේ කිව්වේ. ඔව්. එතකොට මොකද දැන් මෙතන 4කට යනවා. ඔව් මොකද බලන්නේ සුඛ ඒකාග්‍රතාව වෙනවා. ඊළඟට ඒ කියන්නේ චතුර්ක. එතකොට මේකෙදි චතුර්ක ධානය උපේක්ෂා සහගතයි. මේක සමාන වෙනවා අරකේ පංචම ධානයේට. හරිනේ. හරි. අන්න එහෙම ප්‍රශ්න අහන්න. හරි හොඳයි. ඊළඟ පිටුවට එන්න පුතේ. දැන් මේක ඇත්තටම මම දැන්නේ මේකත් අපිට ඕන වෙනවා. මම දැන් මේක කෙලින්ම ධම්මසංගිනී ප්‍රකරණයේ අට කතා කාණ්ඩයේ ඡේදයේ මේක කියලා පැහැදිලි කරන වෙලාවට මට මේක දාන්න බෑ. බ්ලැක් බෝඩ් එකක උගන්වනවා නම් පොතක් පෙන්නලා මේකත් කරන්න පුළුවන්. එහෙනම් මම හිතුවා මේක කලින් ඕගලන්ට මේ පොඩි කොටස පෙන්නනවා. එතකොට අට කතා කාණ්ඩයේ ධම්මසංගිනී අට කතා කාණ්ඩයේ කරනකොට ඕගලන්ට මේවා තේරෙයි. මේ වගේ වචන හරියට එනවා. මේක මම ගත්තේ ධම්මසංගිනී අට කතා කාණ්ඩයේ ඡේදයේ 1401. මේ ඕගොල්ලෝ තමන් ළඟ පොත් තියෙනවා නම් පෙරලා ගන්න. නැත්නම් මේකෙන් බලන්න. ඔක තියෙයි. මේ ඡේදයේ 3 වෙනි පේළියේ මෙහෙම තියෙනවා. හරිද? මොකද්ද තියෙන්නේ? රූපාවචර තික දුක ධාන කුසලතෝච විපාකතෝච කිරියතෝච ලෝකෝත්තර තික දුක ධාන කුසලතෝච විපාකතෝච. දැන් බලන්න මොකද්ද මේ තික දුක ධාන. දැන් අපි කරපු එකෙන් තමයි මේක ගන්න ඕනේ. දැන් මේ තික දුක
දුක තික කියන්නේ දුක කියන්නේ 2යි තික කියන්නේ 3යි. මෙතන 2යි 3යි. මොකද්ද මේ රූපාවචර මෙහෙම දාන්නේ? දැන් චාමිනී පොඩ්ඩක් පල්ලෙහාට එක පෙන්නන්න. කොහේ හරි ධම්ම සංගීතයේ කොහේ හරි දැක්කොත් දැන් මෙතන තියනවා නේද ධාන දෙකක්. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේක පංචක ණයේ නම් ධාන 3යි. මේකේ ධාන 2යි. එතකොට චතුක්ක ණයෙන් සලකනකොට ප්‍රථම ධානයේ ဒုတိ ය ධානය. ඒ කතා කරලා දැන් රූපාවචර දුක කියන එකේ. රූපාවචර තික ධානා කිව්වොත් ඒක මේකේ මේ පංචක ණය. චතුක්ක ණයෙන් තමයි දුක කියන්නේ. පංචක ණයෙන් තමයි තික කියන්නේ. දැන් ආයේ උඩට ගන්න චාමි. දැන් බලන්න දැන් දෙක දුක තික දුක කිව්වහම චතුක්ක ණය. තික කියන්නේ පංචක ණය. මෙතනත් දැන් ඒකට පංචක ණයෙන් ගන්නවා නම් එහෙමයි ඒක චතුක්ක ණයෙන් ගන්නවා නම් එහෙමයි චතුක්ක ණයෙන් නම් දුක ඒ කියන්නේ ධාන දෙකක් ගන්න කියනවා පංචක ණයෙන් නම් ධාන 3ක් ගන්න කියනවා. ඒකට ඒකට සමාන වෙනවනේ. අන්න ඒක පෙන්වන්න තමයි මෙතන දුක තික ධානා කියන්නේ. දැන් ලෝකෝත්තර වුණත් එහෙමයි දුක තික ධානා. චතුක්ක ණයෙන් නම් ධාන 2යි පංචක ණයෙන් නම් ධාන 3යි. ඒක දැන් මේක අපිට අද කරනකොටත් ඕන වෙනවා. මොකද මට එතෙන්දි මේක මේ පින්තූරකින් පැහැදිලි කරන්න බෑනේ. ඒ හින්දා තමයි මම මෙතන මේ පැහැදිලි කරේ. 1යි 2යි සමාන වෙනවා. මෙතන 1යි 2යි 3යි. මේක තික්ක ප්‍රාඥීන්ට මේක මන්ද ප්‍රාඥීන්ට. ඉතින් ඒ හින්දා හුඟක් තැන්වල මේ වචනේ එනවා. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. මේ වචනේ දැක්කොත් දැන් ඕගොල්ලෝ දන්නවා මොකද්ද වචනේ කියලා. හරි. ඊළඟට තව එක දෙයක් මට පෙන්වන්න ඕනේ ඊළඟට ත්‍රිකේට යන්න කලින්. ඊළඟ කොලෙත් යම් කොටසක් විතරයි මට මේකේ පෙන්වන්න ඕනේ. දැන් අපි දන්නවා අපේ දැන් පංචක ණයෙන් තමයි අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ පැහැදිලි කරන්න ලේසි. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකත්වතා ප්‍රථම ධානයේ ဒုတိ ය ධානයේ ඔයගොල්ලෝ තතිය ධානයේ දන්නවා චතුර්ථ පංචක. දැන් බලන්න මේ 1 2 3 ධාන තුනේම තියෙනවා නේද ප්‍රීතිය කියන එක. ඒකට මේකේ තියෙනවා සුඛය කියන එක. දැන් බලන්න පළවෙනි ධානයේ ප්‍රීතියයි සුඛයයි තියෙනවා. දෙවෙනි ධානයේ ප්‍රීතියයි සුඛයයි තියෙනවා. තුන්වෙනි ධානයේ ප්‍රීතියයි සුඛයයි තියෙනවා. හතරවෙනි ධානයේ සුඛය විතරක් තියෙනවා. දැන් ඔයගොල්ලන් බලන්න සුඛ වේදනාවෙන් තොරව ප්‍රීතිය උපදිනවාද? ප්‍රීතිය ඉපදුනා නම් ප්‍රීතිය සෑම විටම සුඛ වේදනාවත් එක්ක නේද උපදින්නේ. හොඳට මේක ඔළුවේ තියාගෙන ත්‍රිකේ කරනකොට අපිට ඕන වෙනවා. ප්‍රීතිය උපදින්නේ හැම වෙලේම සුඛ වේදනාවත් එක්ක. දැන් බලන්න ඒ වුණාට ප්‍රීතියෙන් තොරව නේද මේ සුඛය ඉපදලා තියෙන්නේ. ඒ කියන්නේ සුඛ වේදනාවට ප්‍රීතියෙන් තොරව උපදින්න පුළුවන්. මතක තියාගන්න ප්‍රීතියයි සුඛයයි සමාන නැහැ. සුඛය කියන්නේ වේදනාවක්. නේ? සුඛය කියන්නේ වේදනාවක්. වේදනාව තියෙන්නේ සම්පදිත සාධාරණේ. ප්‍රීතිය තියෙන්නේ මොකේද? කාටද කියන්න පුළුවන්ද ප්‍රීති චෛත්‍යකයේ මොකේද කියලා තියෙන්නේ? ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක. අන්තිමට හරි. ගොඩක් හොඳයි. එතකොට දැන් අපිට මේක ඕගොල්ලෝ ගොඩක් වැදගත් මේ ත්‍රිකේ. බලන්න සුඛයට දැන් ඕගොල්ලෝ දන්නද ප්‍රීතියයි සුඛයයි වෙනස අඳුරගන්න. මම කියලා දෙන්න මේ අටුවා මෙන්න මේ විදිහට තියෙන්නේ ප්‍රීතියයි සුඛයයි. දැන් අපි කොහේ හරි යනවා අපි හිතමු මේ කාන්තාරයක. කාන්තාරයක යනකොට වතුර වැටෙන සද්දයක් ඇහෙනවා. එතකොට ප්‍රීතියක් දැනෙනවා. දැන් අපි වතුර අරන් නාලා මූණ හොදලා බීලා ඔක්කොම කරනකොට අපිට සුඛයක් දැනෙනවා. ප්‍රීතිය අර සද්ද එනකොට අපිට ප්‍රීතියක් දැනෙනවා. වතුර කොහේ හරි අන්න ඒ වගේ තමයි ප්‍රීතිය කියන්නේ එකක් සුඛය කියන්නේ එකක්. සුඛය කියන්නේ වේදනාවක්. ඒක මතක තියාගන්න. හරි. එතකොට දැන් අපි යන් ත්‍රිකයට. දැන් මම වටේ ගිහිල්ලා මේ ත්‍රිකයට යන්න කලින් කියන්න ඕන ටික කිව්වා. දැන් ප්‍රීති ත්‍රිකය. ප්‍රීති ත්‍රිකය බොහෝ වෙලාවට සමාන වෙනවා වේදනා ත්‍රිකයට. ප්‍රීති ත්‍රිකය සමාන වෙනවා වේදනා ත්‍රිකයට. ඕගොල්ලන්ට මේක බලනකොට තේරෙයි. ප්‍රීති ත්‍රිකයේ පද තුනක් තියෙනවා. ප්‍රීති සහගතා ධම්මා, සුඛ සහගතා ධම්මා, උපේක්ඛා සහගතා ධම්මා කියලා පද තුනක් තියෙනවා. එතකොට මේ පද තුන දැන් ඕගොල්ලෝ දැක්කා. දැන් අපි දන්නවා ප්‍රීති ත්‍රිකයේ අර්ථ දක්වලා තියෙන හැටි. ඉෂ්ඨාරම්භණෙහි පිනායාම ලක්ෂණ කොට ඇත්තා වූ ප්‍රීතිය සමග ඒකෝත්පාදී භාවයේ මිශ්‍ර වූ නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම. දැන් මේකේ තියෙන්නේ පිනායාම ලක්ෂණේ කොට. ඉෂ්ඨාරම්භණය ඔයගොල්ලෝ දන්නවනේ කලින් කළා තියෙන පිනායාම තමයි මේකේ ලක්ෂණය කළා තියෙන්නේ. දැන් මේ දෙවෙනි එකට යන්නේ ඉෂ්ඨාරම්භන රසානුභවනයේ ලක්ෂණ වූ
කායික මානසික සුඛ වේදනාව. දැන් දැක්කනේ කායික මානසික සුඛ වේදනාව සමග ඒකෝත්පාදී භාවයෙන් මිශ්‍ර වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ධර්ම සමූහය. දැන් ඕගලන්ට මේකේ පද තුන බලනකොට ඇත්තටම ගොඩාක් සමාන වෙලා තියෙන වේදනා ත්‍රිකයට. පළවෙනි පදේ විතරයි වේදනා ත්‍රිකයට සමාන වෙලා නැත්තේ. දෙවෙනි තුන්වෙනි පද වේදනා ත්‍රිකයට ගොඩාක් සමානයි. එතකොට දැන් ඕගොල්ලෝ බලන්න ඕනේ ඇයි දැන් බුදුහාමුදුරුවෝ වේදනා ත්‍රිකයක් දේශනා කළා ඇයි මේ ප්‍රීති ත්‍රිකයක් දේශනා කරේ කියලා. මේක අටසාලිනී අටුවාවේ නම් කියලා තියෙනවා මේ ප්‍රීති ත්‍රිකය දේශනා කරේ හේතුව දැන් මෙතන සුඛයයි ප්‍රීතියයි අතර ලොකු වෙනස පෙන්වීම සඳහා කියන එක තමයි. ප්‍රීතියයි සුඛයයි. දැන් සුඛයක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා. ඒක පෙන්වන්න තමයි මේක දේශනා කරේ කියලා. දැන් සමහර අය එක එක මත තියෙනවා මේක මේක හැබැයි මොන හරි පොත්වල මම දැකලා නැහැ. නමුත් මම අහලා තියෙනවා අයගෙන් මේ වේදනාත්‍රිකයට මේක සමානයි වේදනාත්‍රිකයේ ළඟට මේක දේශනා නොකරේ. දැන් විතර්ක ත්‍රිකයේ තියෙන්නේ ගොඩාක් එළියට අරන් උලුප්පල පෙන්නලා තියෙන්නේ ප්‍රථම ධානයයි ဒုတိ ය ධානයයිනේ. නමුත් මේ ත්‍රිකයේ ඔක්කොම ඒ කියන්නේ චතුක්ක ධානයේ පංචක ධානයට යනකම්ම උලුප්පල පෙන්නලා තියෙනවා. ඉතින් ඒ හින්දා අර ධාන දෙක කරාට පස්සේ ඊතුරු ධාන ගැන දැනගන්නත් මේක මේ විතර්ක ත්‍රිකයේ ළඟටම අරගත්තා කියලා. ඒක එහෙම විය හැකියි. මමත් හිතනවා සමහර වෙලාවට. එතකොට දැන් අපි දැන් මේකේ අර්ථ දැක්වීමේ මම හිතනවා ප්‍රශ්නයක් නැති වෙයි කියලා. දැන් මේ ප්‍රීති සහගතා කිව්වහම අපිට ඇත්තටම මේකත් අර මම කියපු උදාහරණයටම ගන්න වෙනවා සිමෙන්ති වැලි. සිමෙන්ති බදාමයක සිමෙන්තිත් එක්ක තියෙන්නේ මොකද්ද? වැලි වතුරයි. අපි සිමෙන්ති පැත්තකට කරනවා. එතකොට ප්‍රීති සහගතා කිව්වම අපි ප්‍රීතිය පැත්තකින් තියෙනවා. හරිද? දැන් ප්‍රීති සහගත සිත් ටික අපි බලනවා. අපි ඉස්සෙල්ලම යනවා අකුසල් සිත් වලට. අකුසල් සිත් දැන් අපි මේම හොයන්නේ ඉබේම හොයනවා නෙමෙයි. දානවා නෙමෙයි. මේක හාමුදුරගේ පොතේ තියෙනවා. මම මේ ඒක කරන්නේ නැතුව මේ chart ඇඳලා පෙන්නන්නේ. ඕගොල්ලන්ට මේ පොතේ කියවගෙන මං ගියොත් පැහැදිලි වෙන්නේ නැහැ. මට වඩාත් පැහැදිලි කිරීම පිණිසයි ඕගොල්ලන්ට මේ chart හදලා දාලා තියෙන්නේ. එතකොට අපි යනවා අකුසල් සිත් කොටට. අකුසල් සිත් 12ක් තියෙනවානේ. 12න් සෝමනස්ස ප්‍රීතිය කියන්නේ සෝමනස්සය. සෝමනස්ස සාගත සිත් තියෙනවා 4ක්. ඒ ලෝභ මූල සිත් 4 විතරයි. සෝමනස්ස සාගත ලෝභ මූල සිත් 4. සෝමනස් ඊළඟට යනවා අහේතුක කොටට. සෝමනස්ස සාගත සම්තීරණය. දැක්කද? එකයි. එතකොට තවත් තියෙනවා හේතුක කොටේ. සෝමනස්ස සාගත හසිතුප්පාදේ. දැන් බලන්න ඒ සිත් 30කින් ඒ කියන්නේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන සිත් 30න් ආවේ සිත් 5යි සෝමනස්ස. ඊළඟට යනවා අපි කාමාවචර සිත් වලට. සිත් 6යි තමා වෙන්න සිත් 6යි. අහේතුක 2යි ලෝභ මූල 4ක් ආවා. එතකොට 6ක් ආවා ඒ සිත් 30කින්. ඊළඟට අපි කාමාවචර සිත් වලට යනවා. අපි දන්නවා කුසල 8ක් තියෙනවා විපාක 8ක් තියෙනවා ක්‍රියා 8ක් තියෙනවා. කුසල 8 සිත් 4ක් තියෙනවා සෝමනස්ස විපාකටේ සෝමනස්ස සිත් 4ක් තියෙනවා ක්‍රියාටේ සෝමනස්ස සිත් 4ක් තියෙනවා. එතකොට 4 වරක් 3 12. එතකොට සෝමනස්ස සහගත කාම සෝමන ගොඩේ තියෙනවා සිත් 12. සෝමනස්ස සහගත සිත්. දැන් ප්‍රථම මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ මෙන්න මේකටයි. දැන් දන්නවානේ ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගත. දෙවෙනි ධානයේ විචාර ප්‍රීති සුඛ ඒකග්ගත. තුන්වෙනි ධානයේ ප්‍රීති සුඛ ඒකග්ගත. ඉතින් මේ තුනේම තියෙන මේ තුනේම ධාන තුනේම ප්‍රීතිය තිබුණා. මම ඉස්සෙල්ලා පෙන්නුවා. ප්‍රීතිය සුඛයත් එක්ක ප්‍රීතිය යෙදෙනවා. මේ ප්‍රීති සහගත ප්‍රථම, ဒုတိ ය, තතිය කියන ධාන තුනම ප්‍රීති සහගතයි. මෙතන තියෙන එක දන්නවනේ රූපාවචර 3යි මං කියේ ලෝකෝත්තර 8යි. රූපාවචර 3යි ලෝකෝත්තර 8යි. ඒ අදාළ ධානයේට ඒ විදිහට යනවා. එතකොට මෙතන සිත් 11 වෙනවා. සියලුම සිත් ගාන 52යි. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ප්‍රීති සහගත සිත් දැන් එකින් එක හැදුවා. දැන් මම කිව්වනම් සිමෙන්ති බදාමේ සිත් සෙල්ලමම තමයි මෙතනක් තියෙන්නේ. මෙතන අපි ප්‍රීතිය අයින් කරන්න ඕනේ. මේ චෛතසික දැන් අපි හොයන්න ඕනේ මේකට අදාළ චෛතසික මොනවද කියලා. චෛතසික 52 ප්‍රීතිය අයින් කරනවා. ප්‍රීතිය අයින් කරන මොකද මේ ප්‍රීතිය ගැන කතා කරන්න බෑ ප්‍රීති සහගත සිත් නිසා. දැන් මේකේ ද්වේෂ මූල සිත් නැහැ. ඒතර දෝෂ චතුස්කයක් තියෙනවා. දෝෂ මේක දැන් ඔයගොල්ලෝ දන්නවා දෝෂ චතුස්කය කිව්වම. දෝෂ ඉස්සා මජ්ජදී කුක්කුච්චය. එතකොට ඕගොල්ලෝ මේක හොඳට දන්නවා මොකක්ද කියලා.
ඊළඟට මේ විචිකිච්ඡා සහගත සිත නැහැ. එතකොට විචිකිච්ඡාවත් අයින් වෙනවා. 1යි 4යි 5යි 1යි 6යි. 52කින් 6ක් අඩු වුණාම 46යි. පේනවා? ඒ 46යි හදලා දෙන සම්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 5 වුණේ ප්‍රීතිය අඩු වුණා. අකුසල 9යි මේකට යෙදුනේ. මේ එතකොට මේක සෝබන 25යි. එතකොට 46ක් හැදුනා. දැන් මේ චෛතසික ගත්ත හැටි හරි මොකක් හරි මේ අකුසල ගොඩෙන් ආපු 9. එතකොට ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති තැනක් කාට හරි තියනවද? දැන් මේ මෙතන මේ පළවෙනි පදයේ අභිධේයාර්ථවල අයි ප්‍රීතිය අයින් කරේ කියලා තේරෙන්නේ නැද්ද? මොනවා හරි නොතේරෙන තැනක් තියනවද? තේරෙනව නේද? එක්කෙනෙක් හරි කියන තේරෙනවා කියලා. තේරෙනවා. කතා කරන්න නැත්නම් තව සැරයක් තේරෙනවානේ. හොඳයි. කාලෙත් අපරාධය නැත. අනේ චාමිනිවා හොඳට චාමිනී මේක හොඳට print කරලා තියෙනවා. බොහොම පිං වාට මේවට type කරලා තියෙනවා. ඊටකොට දැන් අපි ස්කන්ධ ආයතන ධාතුවට යන්න කලින් හැවෙනි පදයට යන්න. ඊළඟ පදයට. ඒ කියන්නේ සුඛ සහගතා ධම්මා. දැන් මම අර්ථ දැක්වීම කරා ඉෂ්ඨාරම්භනේ රසානුභවනේ ලක්ෂණ වූ කායික මානසික සුඛ වේදනාව සමග ඒකෝත්පාදී භාවයෙන් මිස්ස වූ නිස්සත්ත්ව නිර්ජීව පරමාර්ථ ධර්මයෝ කියලා මේක තියෙනවා අර්ථ දැක්වීම කළ හාමුදුරන්ගේ පොතේ. ඒ ප්‍රීති ත්‍රිකයට අදාළව. එතකොට දැන් අපි මෙතන දැන් සුඛ සහගත ධර්ම. දැන් සුඛ සහගතා ධම්මා කියන පදේනේ. සුඛ සහගත ධර්ම. අර අපි මේක වේදනාත්මකේත් අපි මේක කරන්නේ. මේ සුඛ සහගත ධර්ම. එතකොට අපි මේකෙත් යන්නේ කෙලින්ම. සෝමනස්සෙත් තියෙනවා සුඛය නේ. එතකොට අපි සෝමනස්සයි සුඛයයි දෙකම මෙතෙන්ට එන්න ඕනේ. සෝමනස්ස සහ දැන් අපි අකුසල් සිත් ගත්තොත් ඉස්සෙල්ලා දැක්කනේ සෝමනස්ස තියෙන්නේ ලෝභ මූල සිත් 4ක විතරයි අකුසල් සිත් 12යි. නමුත් අහේතුකවල සුඛ සහගත කාය විඥානය මෙතනට එනවා. ඒක සුඛ සහගතයි. ඒ සුඛ සහගත ඒවත් මං කිව්වේ මෙතෙන්ට ගන්නවා. සෝමනස්ස සහගත සම්පීර්ණය අපි ඉස්සෙල්ලා කිව්වා සෝමනස්ස සහගත හදිත උපදේ අහේතුක වලින් මෙතනදී 3ක් ආවා. එතකොට කාම සෝබන මං කිව්වා කුසල 4යි විපාක 4යි ක්‍රියා 4යි තියෙනවා. මේ 12. මේ 12. ඔව්. එතකොට ප්‍රථම ධානය තියෙනවා මේ 12 අනිත් කඩේට ගියා. ඒකවල ප්‍රථම ධානයේ සිත් 11 තියෙනවා. දන්නවනේ ඒකේ සෝමනස්සේ තියෙනවා. සුඛේ තියෙනවා. මේ ဒုတိ ය ධානය යනවා. මේකට අරකට අමතරව චතුර්ථ ධානය සිත් 11 ආවා. ඒ සුඛ ඒකාග්‍රතාවයයි. එතකොට අමතරව ආවා අරකට අමතරව ආවා සිත් 12. සුඛ සහගත කාය විඥානයේ චතුර්ථ ධානය සිත් 11 කියන සිත් ටික ඔක්කොම ආතර මෙතන සිත් 63ක් තියෙනවා. දැන් මේකට අදාළව මට ඔයගලන්ට පොඩි දේවල් තව ටිකක් කියන්න ඕන. කම ඊට කලින් අපි මේකට යන් මේක අපි චාමි පොඩ්ඩක් පල්ලෙහාට ගන්න. හරි. දැන් බලන්න මේකට අදාළ චෛතසික. දැන් ඉස්සෙල්ලා අපි කරේ ප්‍රීති සහගතාවම ප්‍රීතිය පැත්තකට කරා. මෙතන සුඛ සහගතාවම සුඛය කියන්නේ වේදනා ප්‍රභේදයක් නේ. සුඛේ වේදනාව පැත්තකට කරා. වේදනාව පැත්තකට කරා දෝෂ සිත් නැහැ දෝෂ චතුස්කය විචිකිච්ඡා සාගත සිත් නැහැ විචිකිච්ඡා චෛතසිකය අයින් කරා. එතකොට චෛතසික 6ක් අයින් කරා. එතකොට මෙතනටත් එන්නේ චෛතසික 46. හිතන්න එපා මේ චෛතසික 46මයි කියලා නෑ. මේකට අදාළ හැදුවාම ඉන්නේ චෛතසික 46යි. දැන් මට මේ දෙක සම්බන්ධයෙන් තව පොඩි දෙයක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ. චාමි දාන් පුතේ මට D කියන පිටු D එකේ පල්ලෙහා හරියට ගන්න. හරි. දැන් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා ප්‍රීතිය විතරක් කියදෙනවා සුඛේ විතරක් කියදෙනවා. දැන් මම කිව්වා සුඛ වේදනාවෙන් තොරව ප්‍රීතිය නූපදී. ඒ කියන්නේ ප්‍රීතිය සෑම විටම සුඛ වේදනාවත් එක්ක උපදී කියන එක ඉස්සෙල්ලා උඩ පැහැදිලි කරලා පෙන්නුවා. ප්‍රීතියෙන් තොරව සුඛ වේදනාව ඉපදිය හැක. අයි පොද අන්තිමට තියෙන්නේ සුඛ ඒකග්ගතා කියලා හතරවෙනි ධානයේ තියෙන එක ප්‍රීතිය නෑ. ඒකට ප්‍රීතියෙන් තොරව සුඛය ඉපදිය හැක. එනම් සුඛ වේදනාව ප්‍රීතියෙන් තොරව ඉපදිය හැක. ප්‍රීතියේ ප්‍රභේද දෙකක් තියෙනවා. මේක ප්‍රභේද දෙකක් වෙනවා. ප්‍රීතිය ප්‍රභේද දෙකක්. නිප්පීතික සුඛයයි සප්පීතික සුඛයයි කියලා. මේකේ නිප්පීතික සුඛය කියලා අර්ථ දක්වන්නේ ප්‍රීතිය නැති සුඛය. අර හතරවෙනි ධානයේ තිබුණේ සුඛ ඒකග්ගත ප්‍රීතිය නැති සුඛය. සප්පීතික දුකේ කියන්නේ මේ තියෙන්නේ ප්‍රීතිය නැති සුඛය. මේකේ ප්‍රීතිය නැහැ හතරවෙනි ධානයේ. ප්‍රීතිය නැති සුඛය. මෙතන තියෙන්නේ සප්පීතික
ඒ කියන්නේ සප්පීතික සුඛය කියන්නේ ප්‍රීතිය ඇත් සුඛය. ප්‍රථම, ද්විතීය, තතිය ඒ ඔක්කොගෙම තියෙනවානේ. තිබුණානේ ප්‍රීතිය. දැන් අපි මේවට යෙදෙන අපි බලමු මොනවද කියලා මේ නිප්‍රීතික සුඛ වේදනා කියන්නේ සුඛ සහගත කාය විඥාන සිතයි චතුර්ථ ධානය සිතයි කියන මේ සිත් 11 12 නිප්‍රීතික සුඛ වේදනාවක් තියෙනවා. ඊළඟට සෝමනස්ස සහගත ලෝභ මූල සිත් 4යි. අහේතුක සෝමනස්ස සහගත සිත් දෙකක් තියෙනවා. සංකීර්ණ සිතයි හතිසුප්පාදයයි. සෝමනස්ස සහගත කාම සෝමන සිත් 12ක් තියෙනවා. ප්‍රථම, ද්විතීය, තතිය කියන ධාන සිත් තුනයි මේ සිත් 51. ඒ කියන්නේ අර ප්‍රීති සහගත ධම්මාවල ආපු සිත් 51ම නිප්පීතික සුඛයක් සප්පීතික සුඛයක් තියෙනවා ඒකේ. දැන් අපි දන්නවා අර සුඛ සහගත ධම්මා කියන එකේ සිත් 63ක් තිබුණානේ. ඒ සිත් 63 සිත් 51ක්ම 51කින් 12ක්ම තමයි මේ ආවේ. මේ ඒ 12යි මේ 51යි එකතු වුණාම තමයි අපිට එතන 63 ආවේ. සාමිත අපොඩ පල්ලයට. දැන් බලන්න ප්‍රීතිය සමග නොයදෙන වේ. දැන් මං කියන්නේ ප්‍රීතියත් එක්ක වෙදෙන්නේ නැහැ කියලා චතුර්ථ ධානයේ ප්‍රීතිය විතරයිනේ යෙදුනේ. දැන් සාමින ඒකත් පොඩ්ඩක් ආපහු උඩට ගිහලා එන්නන්න පුතේ. ආපහු සැරයකට අපි ඔන්න බලන්න. මේකේ ප්‍රීතිය නෑ. මේ හතරවෙනි ධානයේ ප්‍රීතිය නැති සුඛයක් තියෙනවා. මේක ප්‍රබලයි. දැන් අන්තිමට යන්න පුතා. උඩට ගන්න. දැන් බලන්න ප්‍රීතිය සමග නොයදෙන වේදනාව ප්‍රණීතයි. ඒ කියන්නේ ඒ නිසා ප්‍රථම, ද්විතීය, තතිය ධාන වලට වඩා චතුර්ථ ධානයේ ප්‍රණීතයි. ඒ ධානයේ ප්‍රණීතයි. දැන් එතකොට ඕගොල්ලෝ බලයි කොහොමද දැන් මේ චතුර්ථ ධානයේ ප්‍රීතිය නැති හින්දා මේ ප්‍රණීතයි. කොටාමිනිය ආපෝ දැන් අපි චාට් වලට යන්න. සුඛ සහගත ධම්මයකට. දැන් බලන්න ඒකේ සුඛ සහගත ධම්මයක දැන් ඕගොල්ලෝ බලයි හරි දැන් චතුර්ථ ධානයේ ප්‍රණීතයි කිව්වනේ. එහෙනම් මේ සුඛ සහගත කාය විඥානයත් ප්‍රණීත වෙන්න ඕනේද කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එයි. ඒ ප්‍රශ්නේ එන්නේ ඉස්සෙල්ලා මම ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. දැන් බලන්න චතුර්ථ ධානයේ ඇති ධාන වලට ධාන අපි වඩා ප්‍රණීතයි කියලා කිව්වා. මොකද ප්‍රීතිය නැති සුඛය පමණක් යෙදෙන හින්දා අපි කිව්වා මේක වඩා ප්‍රණීතයි කියලා. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ බලයි දැන් එහෙනම් සුඛය ප්‍රීතිය දැන් ඕගොල්ලෝ බලයි එහෙනම් ප්‍රීතිය නැතුව සුඛය ඉපදුනා තව තැනක නේ ඒ කියන්නේ සුඛ සහගත කාය විඥානයේ කියන සිතේ ප්‍රීතිය නැහැ. මෙන්න මේක සුඛ සහගත කාය විඥාන කියන සිතේ ප්‍රීතිය නැහැ. දැන් ඕගොල්ලෝ ඉතින් එහෙනම් මේකත් ප්‍රබලයි කියලා නෑ. මේ කියන්නේ ඒකෙන් පෙන්වන්නේ මේ සුඛසහගත කාය විඥාන ප්‍රති ප්‍රීතිය නැති වුණාට සුඛේ විතරයි තියෙන්නේ. ඒකෙන් එහෙනම් චතුර්ථ ධානයේට සමානද කියලා හිතන්න එපා. සුඛසහගත කාය විඥානයේ කෘත්‍යයෙන් දුර්වලයි. ඇයි අපි බලන්න ඕනේ අයියා සුඛ වෙලා ප්‍රීතිය ඉපදුනේ නැත්තේ එතකොට. මෙයා තනිකර අර මේකේ වගේම චතුර්ථ ධානයේ වගේ සුඛේ විතරයි තියෙන්නේ. දැන් බලන්න ඕනේ ඇයි මෙයාගේ ප්‍රීතිය ඉපදුනේ නැත්තේ කියලා. නේ? එයාට බෑ ප්‍රීති සහගත වෙන්න. හේතුව එයාට බෑ ප්‍රකීර්ණ චෛතසික උපදව ගන්න. එයාගේ කෘත්‍ය දුර්වලයි. නේ? එයා අතින් සිදුවන්නේ කුසන කෘත්‍ය විතරයි. දැන් තේරෙනවනේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ ඒවා. දැන් තේරෙනවනේ කෘත්‍ය වශයෙන් එයා දුර්වලයි. චතුර්ථ ධානයේ එහෙම නෙමෙයි. ප්‍රීතිය නැති වෙන්නේ කෘත්‍ය දුර්වලතාවය නිසා නෙවෙයි. නේ? යෝගාවචරයේ ඥාන සම්ප්‍රයුක්ත කල්පනා කරනවා ප්‍රීතියේ ආදීනවේ. කල්පනා කරලා ප්‍රීති විරාගීව භාවනා කරනවා. එතකොට ඒ පුද්ගලයාට ප්‍රීතිය ගැන ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රීතිය ගැන ඇලීමක් නැත්තම් ලැබෙන අරමුණේ ප්‍රීති සහගත වෙන්න බෑනේ. නමුත් වේදනාව නිසා සුඛය ඒකේ තියෙනවා. මෙයාට අරයා ප්‍රීති විරාගී භාවනාව කරපු නිසා එයාට ප්‍රීතිය නැහැ. එයාට සුඛය තියෙනවා. සුඛය කියන්නේ වේදනාවනේ සම්පතිත් සාධාරණ එකක් නේ. මෙයාට මෙයාගේ කෘත්‍ය දුර්වලයි. එයාට බෑ ප්‍රීතිය උපදවා ගන්න. එයාට බෑ ඒ කියන්නේ ප්‍රකීර්ණකයක් උපදවා ගන්න බෑ එයාට. ඒක තියෙන ප්‍රකීර්ණ කොටේ. දැන් මේ මම කතා කරපු ටිකේ අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. ඉදිරියට යන්න කලින්. සුඛේ එක මට ආපහු සැරයක් කියන්නද? දැන් මේ මොකද මේ සිද්දක මේක ප්‍රබලයි එකලා ප්‍රබල නැති වුණේ කියලා තේරුණාද?
ඒක තේරුණාද? දෙවනි පදයට චතුර්ථ අධ්‍යානික සිත් ගත්තේ කොහොමද කියලා කවුරු හරි කියනවද? පැහැදිලි කරනවද? තේරුණා නම්. නීත මහත්මිය කතා කරන්න. අනේ ප්‍රශ්නේ මගේ හැරුණා මට ආයිසරේ කියන්න මහත්මිය. දෙවනි පදයේ සුඛසහගතා ධම්මා කියන පදයට අපි ඇයි චතුර්ථ අධ්‍යානික සිත් 11 එකතු කරේ කියලා පොඩ්ඩක් කියන්න. දෙවනි පදයේ චතුර්ථ සුඛ තව සැරයක් කියලා දෙන්න අවශ්‍යද? පැහැදිලි කරන්න අවශ්‍යද පද ටික? නෑ මම හිතන්නේ ආපහු සැරයක් මේ සුඛ ඇයි කියන්නේ මම කියන්නේ. හොඳයි චන්ද්‍රිකා මහත්මිය. දැන් එතකොට ප්‍රශ්නයක් හිටින්නේ නෑනේ. දැන් අපි දන්නවනේ චතුර්ථ ධානයේ අනිත් ධානයට වඩා ප්‍රණීතයි කියලා අපි කිව්වානේ. මොකද ප්‍රීතිය නැතුව සුඛයේ පමණක් උපදින නිසා චතුර්ථ ධානය ප්‍රණීතයි කියලා අපි කිව්වා. දැන් ඕගොල්ලෝ බලයි මොකද එහෙනම් ප්‍රීතිය නැතුව සුඛයේ ඉපදුනහම ඒක අනීතුනේ නැත්තේ කියලා. මේක සුඛසහගත කාය විඤ්ඤාණය. මොකද මෙතන තව එකක් තියෙනවනේ. මෙතන සුඛේ විතරක් තියෙන තව එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ඉතින් චතුර්ථ ධානය වගේම මේකත් සුඛ සහිත කාය විඤ්ඤාණයත් ගොඩක් ප්‍රබලයි කියලා. ඇයි කියලා මම මේ ඒකේ වෙනස පෙන්වන්නයි මම මේ කිව්වේ. ඒකේ වෙනස මම දන්නේ මෙහෙමයි. මොකද චතුර්ථ ධානයට සමානයි කියලා මේක හිතන්න එපා කොයි වෙලේකවත්. මොකද සුඛ සහගත කාය විඤ්ඤාණය කෘත්‍ය වශයෙන් දුර්වලයි. නේ? අපි බලන්න ඕනේ අයියා සුඛ වෙලා ප්‍රීතිය ඉපදුනේ නැත්තේ කියලා නේ නේද? එයාගේ කෘත්‍ය දුර්වලයි. එයාට බෑ ප්‍රීති සහගත වෙන්න කවමදාකවත්. මොකද ප්‍රකීර්ණක චෛතසික එකක්වත් එයාට උපදවා ගන්න බෑ දුර්වලයි. එයාගේ අතින් සිද්ධ වෙන්නේ පුසන කෘත්‍ය විතරයි. දැන් තේරෙනවනේ කෘත්‍ය වශයෙන් එයා දුර්වලයි කියලා. චතුර්ථ ධානය ගත්තොත් දැන් මෙතන චතුර්ථ ධානයේ ප්‍රීතිය නැති වෙන්නේ කෘත්‍ය දුර්වලතාවය නිසා නෙවෙයි. යෝගාවචරයේ ඥාන සංප්‍රයුක්තව කල්පනා කරනවා ප්‍රීතිය ආදීනවය. එතකොට එහෙම කල්පනා කරගෙන යනකොට යාගේ ප්‍රීති විරාගී කල්පනා කරලා යා ප්‍රීති විරාගී භාවනාව කරනවා. එතකොට ඒ යෝගාවචරයට ප්‍රීතිය ගැන ඇලීමක් නැහැ. ප්‍රීතිය ගැන ඇලීමක් නැත්තම් ලැබෙන අරමුණේ යාට ප්‍රීතිය සහගත වෙන්න බෑනේ. එතකොට ඒ හින්දා යාට ප්‍රීතිය නැහැ. නමුත් අර මේ සුඛය කියන එක එනවා මොකද වේදනාව එයාලඟ තියෙනවනේ සබ්බදිස්සාධාරණේ ඒකයි මම මේ පෙන්නුවේ ඇයි මෙයා ප්‍රබලයි කිව්ව හින්දා ඔගොල්ලෝ බලයි මේගොල්ලෝ ප්‍රණීතං කිව්වා මේ ප්‍රීතිය නැතුව යෙදෙනකොට මේ සුඛය වඩා ප්‍රණීතයි චතුර්ථ ධානයේ හින්දා ගොඩක් ප්‍රණීතයි කිව්වහම ඕගොල්ලෝ කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා හිතලා තමයි මම මේක පැහැදිලි කරේ මොකද මේ සුඛ සහගත කාය විඥානය කියනවා මෙතනත් ප්‍රීතිය නෑනේ එහෙනම් මේකත් ප්‍රණීත බොහොම ප්‍රබල සිතක් කියලා නෑ මේක අහේතුක සිතක්. හේතුව එයාගේ කෘත්‍ය දුර්වලතාවය. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් මේ සෝමනස්සයි මේ ටික තමයි මේ සිත් ගොඩට වැඩිය අමතරව මෙතෙන්ට යෙදුනේ සුඛසහගත කාය විඥානයයි චතුර්ථ ධානය සිත් 11 කියන සිත් 12 තමයි මෙතනට යෙදුනේ. පැහැදිලි වෙන්නේ නැති නේද? දැන් පැහැදිලිද? ඔව් පැහැදිලි. මොකද චතුර්ථ ධානය ගත්තේ මෙතෙන්ට ශ්‍රීමති මහත්මිය හැව චතුර්ථ ධානය ගත්තේ මේ ඒ හතරවෙනි ධානයේ සුඛ ඒකාග්‍රතා සහිත තියෙන නිසා ගත්තා. ඊට පස්සේ ඔබතුමී කියලා දුන්නේ මේ දෙකේම එකට ගත්තේ සුඛ සහගත කාය විඥානයයි චතුර්ථ ධානයයි අතර සමානකමක් තියනවාද කියලා වගේ දැන් මට තේරෙන විදිහට ඉතින් ඒක නැහැ කිව්වා. මොකද සුඛ සහගත කාය විඥානයට මේ ඒකේ කෘත්‍ය දුර්වලයි. ඒක නිසා ඒ දෙකේ සුඛය සමාන නැහැ කියන එක තමයි කිව්වේ. මේ අනිත් එක ප්‍රණීතයි ධානසිතක් ඒක සුඛයත් ප්‍රීතියත් විරාග කරලා ආපු තත්ත්වයක් නිසා ඒ දෙකේ සමානතාවයක් නැහැ. ඒකෙන් පේන්නේ චතුර්ථ ධානය ඊට වඩා උසස් තැනක තියෙනවා උතුම් තැනක තියෙනවා කියලා වගේ තමයි තේරුම ආවේ. හොඳයි නේද ශ්‍රීමති මහත්මිය පැහැදිලි කිරීම. ඔව් බොහොම හොඳයි අපිට එහෙම පැහැදිලි කරාම අපි දන්නවා ඔයගලන්ට තේරුණා කියලා අනිත් අයටත් ඇහෙනවා. හොඳයි බොහොම පිං. හරි හොඳයි බොහොම පිං. හරි. දැන් අපි ඕනනම් ඊළඟ පදයටත් යන්න මේවා හදන්න මේවා වෙන්න කලින් නේ. හරි. ඊළඟ පදයටත් ගියොත් උපේක්ෂා සහගතා ධම්මා. ඉෂ්ඨ මධ්‍යස්ථාරම්භන රසානුභවණය ලක්ෂණ වූ උපේක්ඛා වේදනාව හා සමග ඒකෝත්පාදී භාවයෙන් මිශ්‍ර වූ නිස්සත්ත්ව නිර්ජීව පරමාර්ථ ධර්ම. අර අපේ වේදනා ටිකේ
අදුක්කම සුඛාය වේදනා වගේ තමයි මේ උපේක්ඛා සහගත සිත් ටික. දැන් මේක හොයාගන්න එකත් ඕන නම් මම නැවත පැහැදිලි කරන්නම්. අපි සිත් ගොඩේ බලන උපේක්ෂා සහගත ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් කියන්නේ අකුසල සිත් වලට. ඒතකොට අපි අකුසල් සිත් ගොඩේ බැලුවාම තියෙන උපේක්ෂා සහගත ලෝභ මූල සිත් 4ක්. ඊළඟට දෙන මෝහ මූල සිත් දෙකම උපේක්ෂා සහගතයි. හර්ෂ මූල සිත් දෙක උපේක්ෂා සහගතනේ දීර්ඝ ද්වේෂේනේ. මේ ඒතකොට මෙතනම අකුසල් ගොඩේ 6ක් ආවා. එතකොට අහේතුක ගොඩේ තියෙනවා 14ක්. අරකට නොගත්ත ඉතුරු 14යි පංච විඥාන සිත්ම 10ක් එනවා. ඒ වගේ මෙතන තියෙනවා 10 අහේතුක සිත්ම 14ක් එනවා. එතකොට උපේක්ෂා මේක ඔයගොල්ලෝ මම ආයි කියන්න ඕනේ නැහැ මේක ඔයගොල්ලන්ට තේරෙනවා. උපේක්ෂා කාම සෝබන වල එනවනේ කුසල 4යි විපාක 4යි ක්‍රියා 4යි තියෙන උපේක්ෂා සහගත. එතකොට එතන තියෙනවා සිත් 12 4 වරක් 12. ඊළඟට දැන් අපි දැක්කානේ පංචම ධාන සිත් මම අර පෙන්නුවානේ මේ 3යි මේ 8යි තමයි 11. හරිනේ 11යි අරූපාවචර 12යි. හරිනේ මම පිළිවෙලට කියන්න ඕන හින්දායි මෙහෙම ලිව්වේ නැත්තම් කෙලින්ම ලිව්වනම් මෙතන මේ අර මං කියව හරි ලේසි. 3යි 8යි 11යි රූපාවචරයි ලෝකෝත්තරයි 11යි ඊට අමතර වෙනවා අරූපාවචර 12. මේ ටික එකතු කරාම සිත් 55 උපේක්ෂා සහගතයි. චාමිනී පහළට යන්න පුතා. හරි. එතකොට දැන් මේකේ අපිට මේකත් අර සිමෙන්ති ප්‍රශ්නෙම තමයි මෙතනක් තියෙන්නේ. මෙතන වේදනා උපේක්ඛා සහගතකම උපේක්ෂා වේදනාව සහිත. ඒතර උපේක්ෂාව නැති වේදනාව නැතුව ගන්න ඕනේ. එතකොට මේකේ අභිදේයාර්ථ වලට වේදනාව ගන්න බෑ. වේදනාව පැත්තකට කරා. උපේක්ෂා සහගත හින්දා අපිට මේක ප්‍රීතිය ගන්නත් බෑ. මේ සිත් වලට. ප්‍රීතියත් පැත්තකට කරා. ඔයවා මේවා හොඳට මතක් කරගන්න ඕනේ. දෝෂ මූල සිත් නැති හින්දා දෝෂ චතුස්කයත් පැත්තකට කරා. එතකොට මෙතන 1යි 2යි 7 මෙතන 4යි 6යි 6ක් 52කින් 6ක් අඩු කරාම චෛතසික 46ක් මෙතන එනවා. දැන් ඕගොල්ලෝ බලයි පද තුනේම චෛතසික 46. නමුත් මේ එකම චෛතසික 46 නෙමෙයි. යම් පදයට අනුව ගැලපෙන්න තමයි මේ චෛතසික ටික ගත්තේ. දැන් අපි යමු නේද ශ්‍රීමති මහත්මිය මේ අට කතා කාණ්ඩයටයි නික්කේප කාණ්ඩයයිනේ. හොඳමයි චූටි දෙයක් චන්ද්‍රිකා මහත්මිය අර අපි දෙවනි ත්‍රිකය කරනකොට කරා අදුක්කම සුඛාය වේදනාය සම්ප්‍රික්ත ධම්මා කියලා ඒ 55ම ඒ උපේක්ෂා සිත් 55ම තමයි මෙතනත් නේද? ඒ විදිහටම අන්න හරි. ඒකම මම එක ඒ ත්‍රිකේ ඒ තුන්වෙනි පදේ ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒක අමුතුවෙන් පැහැදිලි කරෙත් නැත්තේ මම ඒකයි කලින් කරානේ. හොඳයි. මොකකින් දැන් මේ මම ඕගලන්ට මේ chart එකේ උඩින්ම දාලා තියෙනවා නික්කේප කාණ්ඩේ අට කතා කාණ්ඩේ නම්බර ටිකනේ. ඒ නම්බර වලින් ඕගලන්ට පස්සේ රිෆර් කරගන්න පුළුවන්. 1007 තමයි නික්කේප කාණ්ඩේ නම්බරේ දාලා තියෙන්නේ. කතමේ ධම්මා පීති සහගතා. ප්‍රීති භූමිය. ඒ කියන්නේ ප්‍රීති සහගත සිත් ගැන මේ කියන්නේ. ප්‍රීති භූමියන් කාමාවචර රූපාවචරේ අපරියාපන්නේ ප්‍රීති සපෙත්වා. ඒ කියන්නේ දැන් අපි දැක්කනේ කාමාවචර සිත් තිබුණා. රූපාවචර සිත් තිබුණා. අරූපාවචර සිත් අපේ පළවෙනි පදයේ අභිදේයාර්ථ වලට තිබුණේ නැහනේ අපිට අරූපාවචර සිත් මතකනේ. එතකොට අපිව ඒකට අයිති වෙන්නේ නැහැ. ඒකයි දාලා නැත්තේ. කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ ප්‍රීතිං සපෙත්වා. හරි ලේසි ප්‍රීතිං සපෙත්වා කියන්නේ හැර. ප්‍රීතිය හැර ඉතුරුත් ඒවා වේදනා කන්දෝ පෙය්‍යාලම තියෙනවා. මේ වචන වලට මේකට කියන්නේ පෙය්‍යාලම වේදනා කන්දෝ සංඥා කන්දෝ සංකාරක් කන්දෝ විඥානක් කන්දෝ ඉමේ විඥානක් කන්දෝ ඉමේ ධම්මා ප්‍රීතිසහගත කියලා තියෙනවා. ඒක තමයි අට කතා නික්කේප කාණ්ඩේ ප්‍රීති සහගතය ගැන විග්‍රහ කරේ. ඊළඟ අට කතා කාණ්ඩේ සුඛ සහගත සමා වෙන්නේ නික්කේප කාණ්ඩේ. නික්කේප කාණ්ඩේ ප්‍රීති සහගතා කියන එක මේ තමයි පැහැදිලි කියන්නේ 1007. 1008න් පැහැදිලි කරනවා අතමේ ධම්මා සුඛ සහගතා. සුඛාය භූමිය. ඒ කියන්නේ සුඛේ පහළ වෙන භූමිය. සුඛාය භූමිය. කාමාවචර. රූපාවචර. දැන් මේකෙත් දාලානේ අපරියාපන්න ඔයගොල්ලෝ දැක්කනේ සුඛ සහගතා ධම්මා එකේ අරූපාවචර තිබුණේ නැහනේ. රූපාවචරනේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඔක්කොම රූපාවචර. අපරියාපන්නේ කියන්නේ ලෝකෝත්තර සුඛං තපෙත්වා. ඒ කියන්නේ සුඛය හැර. සුඛං තපෙත්වා
සංසම්පයුක්තා සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ විඥානඛණ්ඩෝ දැන් මේකේ නෑනේ වේදනාඛණ්ඩෝ කියලා දාලා ඇයි මේකේ අපි වේදනාව හැර නේ අපි අරගත්තේ නේ සුඛං සපෙත්වා කියන්නේ වේදනාව සුඛං කියන්නේ වේදනාව හැර එතකොට අපිට මේක වේදනාඛණ්ඩෝ කියන්න බෑ සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ විඥානඛණ්ඩෝ ඉමේ ධම්මා සුඛ සහගත හරිනේ ඊළඟට උපේක්ඛා සහගත සුඛාය භූමියන් ඒ කියන්නේ සුඛ සහගත පහළ වෙන භූමිය සුඛාය භූමියන් කාමාවචර රූපාවචරේ ඒකේ දෙන අරූප මොකද අරූපාවචර සිත් 12ක් ආවා අරූපාවචරේ අපරියාපන්නේ කියන්නේ ලෝකෝත්තර උපේක්ඛා තපෙත්තා උපේක්ඛාව අපි අරගත් නෑනේ වේදනාව අපි චෛතසික හදනකොට එතන උපේක්ඛා තපෙත්වා සංසම්පයුක්තා ඒකෙත් නෑ වේදනාඛණ්ඩෝ මොකද එතන වේදනාව නෑ එතකොට දාන්නේ සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ විඥානඛණ්ඩෝ ඉමේ ධම්මා උපේක්ඛා සහගත ඒක නම් ලේසි ඔයගොල්ලන්ට පැහැදිලියි හැබැයි දැන් අටකතා කාණ්ඩේ නික්කේප කාණ්ඩේ වගේ නෙමෙයි චුට්ටක් ඒක පොඩ්ඩක් ටිකක් අර මම ඒක කලින් පැහැදිලි කරේ අපි යන්න ශ්‍රීමති මහත්මිය අටකතා කාණ්ඩේ 1400ට ඔන්න අටකතා කාණ්ඩය 1401 හතමේ ධම්මා ප්‍රීති සහගතා මේක ටිකක් ඔළුවට අරගෙන ඕගොල්ලෝ බලන්න කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදා මොකද්ද මේ කාමාවචර වල සෝමනස්ස සහගත චිත්තුප්පාදා අපි ගත්තා සෝමනස්ස සහගත මහ කුසල් හතරක් නේ සෝමනස්ස සහගත චිත්තුප්පාදා ඊළඟට ගහලා තියෙනවා අකුසලතෝ චත්තාරෝ ඒ කියන්නේ අකුසල් හතරක් ගත්තා සෝමනස්ස සහගත අකුසල හතරක් ගත්තා අකුසලතෝ චත්තාරෝ හරිනේ හතරයි කාමාවචරස්ස විපාකතෝ පංච කාමාවචර විපාක පහක් අපි අභිධේයාර්ථ වලට ගත්තා ඒ මොකද්ද අහේතුක සෝමනස්ස සහගත සම්පීර්ණ සිතයි මහා විපාක වල ගත්තානේ සෝමනස්ස සහගත විපාක හතරක් ඒ හතරයි මේකයි පහයි ඒකයි පංච කියලා දැන් විපාකතෝ පංච ඊළඟට දානවා කිරියතෝ පංච ඒ කියන්නේ ක්‍රියා පහක් තිබුණා සෝමනස්ස සහගත හසිතුප්පාදයක් අපි ඉතින්ද ගත්තා ඊළඟට අපි ළඟ තිබුණානේ කාමාවචර සෝමනස්ස සහගත ක්‍රියා හතරක් ඒ හතරයි එකයි පහයි ඒක පංච වෙනවා අන්න මං කියපු එක මෙතන දැන් තියෙනවා රූපාවචර දුක්ඛ තික ධාන අන්න මම දැන් ඕගලන්ට මෙතනදී කිසිම අපහැදිලි කමක් නැහැ දුක්ඛ තික ධාන දුක්ඛ ඒ කියන්නේ මොකද්ද අර චතුක්ක ණයෙන් ගන්නව නම් දුක පංචක ණයෙන් ගන්නව නම් තික දුක්ඛ තික ධාන දැන් පැහැදිලිනේ කුසලතෝත විපාකතෝච කීයද කුසල විපාක අපි ගත්තනේ රූපාවචර කුසල තුනක් විපාක තුනක් ක්‍රියා තුනක් ගත්තානේ ප්‍රථම ධාන ဒုတိ ධානනේ අටි ධාන කියලා ඒක තමයි මේ කියන්නේ කුසල විපාක ක්‍රියා. එතන 39ක් ආවා. ඉතින් ලෝකෝත්තර දුක්ඛතික ඥාන. ඒ කියන්නේ ලෝකෝත්තර දුක්ඛතික කියන්නේ ඒකෙත් ඕන චතුක්ක ණය ගන්න පුළුවන් ඕන පංචක ණය ගන්න පුළුවන්. ඒකෙන් කුසලතෝත විපාකතෝත. අපි කියන්නේ මාර්ගසිතුයි ඵලසිතුයි. මේ මාර්ගසිතාව ප්‍රථම ධාන 4ක්, ဒုတိ ධාන 4ක්, තතිය ධාන 4ක්, කාම 12යි. ඵලසිතුත් ඒ වගේ ප්‍රථම ධාන 4යි, ဒုတိ ධාන 4යි, චතුර්ථ ධාන තතිය ධාන 4යි, ප්‍රථම ဒုတိ තතිය ඒතර 4 වරක් තුන 12යි. ඔක්කොම 24ක් ආවා. එතකොට දැන් ඒක මේ වචනේ අර මම මෙතන කියලා දීපු නිසා ඔයගලන්ට ගොඩාක් පැහැදිලි වෙන්නේ නැති. එතකොට ඊළඟට තියෙනවා එත්තුප්පන්නේ ප්‍රීතිං තපෙත්වා. ඒව වලින් ප්‍රීතිය හැර අපි ප්‍රීතිය අඩු කරානේ. මොකද ප්‍රීති සහගතා ධම්මානේ. ප්‍රීතිය හැර තමයි ඉතුරු චෛතසික ගත්තේනේ. ඉමේ ධම්මා ප්‍රීති සහගතා. දැන් මේක අපහැදිලි තැනන්නේ. මේක හොඳට පැහැදිලි. අපි ඊළඟ එකට යන් කතමේ ධම්මා සුඛ සහගතා. කාමාවචර කුසලතෝ චත්තාරෝ. ඒක දන්නවනේ කාමාවචර කුසල හරි කුසලතෝ ඉතින් සෝමනස්ස සහගත චිත්තුප්පාද. ඒ කියන්නේ සෝමනස්ස සහගත මහා කුසල හතර චිත්තුප්පාද කියන්නේ චෛතසිකත් එක්ක. හරිද? අකුසලතෝ චත්තාරෝ. සෝමනස්ස සහගත අකුසල හතරක් තිබුණානේ. ඒකනේ ලෝභ මූල සිත් හතරක් තිබුණානේ. ඒකයි ඊළඟට කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ච කියන හයක් තියෙනවා.
කාමාවචර කුසල 6ක් තියෙන්න ඕනේ. කුසල විපාක 6ක්. කුසල විපාක 6ක්. එතකොට ඒ අහේතුක සුඛසහගත කාය විඥානයක් ගන්නනේ. අහේතුක සුඛසහගත කාය විඥානයයි සෝමනසසහගත සම්තිරණය 2යි මහා විපාක 4යි 6යි. හැදෙන්නේ ඒ 6 ච කියන්නේ 6ක්. දැන් කිරියතෝ පංච ක්‍රියා 5ක් තියෙනවා. ඒ අපි එතෙන්ද ගත්තා ඒ සුඛසහගත ධම්මා කියන එකට අපි ගත්තා ක්‍රියාසිත 5. ඒ ක්‍රියාසිත 5 තමයි පංච කියන්නේ. අසිත උපාදයයි සෝමනසසහගත කියන්නේ මහා ක්‍රියා 4ක් ගන්න. එතකොට 5. ඊළඟට රූපාවචරේ දැන් මේ ඕගොල්ලන්ට මේ වචනේ හරි පැහැදිලි. රූපාවචර අර තික චතුක්ක ධානා. දැන් මේ තික චතුක්ක මම මේක පෙන්වුවේ නෑ ඔයගොල්ලන්ට ටිකක් හොඳට ප්‍රශ්නයක් වෙන්න. අතන ලැබුවා දුක තික ධානා. මේක තික චතුක්ක ධානා. එක්ක චතුක්ක නයෙන් ගන්නවා නම් පළවෙනි 3. එක්ක ප්‍රීතිසහගතාවනේ මතකනේ. පළවෙනි ධාන 3 ප්‍රීතිසහගතාව චතුක්ක නයෙන් ගන්නවා නම්. පංචක නයෙන් ගන්නවා නම් 1 2 3 කියන 3 4. ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තතිය කියන චතුර්ථ ධානයේ කියන 4ම ආවා. චතුක්ක නම. ඒකයි කියන්නේ තික දුක. දැන් ඕගොල්ලෝ මේක දන්නවා මේ වචනේ කොහේ හරි මේ පොතේ දැක්ක ගමන් දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. තික දුක ධානා. ඒ කියන්නේ අපි අරගන්නේ ගොඩක් වෙලට තික මේ පංචක නයෙන්. එතකොට තික චතුක්ක ධානා. තික චතුක්ක. මෙතන යන්නේ තික චතුක්ක. එතකොට අපි යන්නේ චතුක්ක. ඒ කියන්නේ 4ක් ගන්නවා. මොකද පංචක නයෙන් ගන්න හැදපු හින්දා ධානා කුසලතෝච විපාකතෝච කිරියත. කුසල විපාක ක්‍රියා එකකින් ආවා නේ. ඒ ටික අපි අරගත්තා. එතකොට ලෝකෝත්තර තික චතුක්ක ධානා. ඒ කියන්නේ චතුක්ක නයෙන් ගන්නෝ නම් 3ක් ගන්න ඕනේ. පංචක නයෙන් ගන්නවා 4ක් ගන්න ඕනේ. කුසලතෝච විපාකතෝච. කුසලතෝච කියන්නේ මාර්ගසිත, ක්‍රියාතෝච කියන්නේ විපාකතෝච කියන්නේ ඵලසිත. එත්තුප්පන්නේ සුඛං තපෙත්වා. ඒවවල සුඛ වේදනාව හැර ඉතුරු ධර්ම තමයි සුඛසහගත ධම්මා. මේ මම දැන් පැහැදිලි කරපු පද දෙකේ ගැටලුවක් තියෙනවද? පීතිසහ කතමේ ධම්මා, පීතිසහගත ධම්මා, කතමේ ධම්මා, සුඛසහගත ධම්මා. මේ පද දෙකේ පැහැදිලි කිරීමේ අපහසුතාවයක් තියෙන ඔයගලන්ට ඒක තේරුම් ගැනීම අපහසුතාවක් තියෙන තැනක් තියෙනවා. තියෙනවා නම් කියන්නකෝ බලන්න. නෑ වගේනේ. අපි යන් ඊළඟ එකට යනවා. කතමේ ධම්මා උපේක්ඛා සහගත. කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්තුප්පාදා. නේ? ඔය දෙය කියන්නේ කාමාවචර උපේක්ඛා සහගත මහ කුසල් 4ක් ආවනේ. කාමාවචර කුසල් 4. ඒක තමයි මේ කියන්නේ. අකුසල තෝච්ච. ඒ කියන්නේ අකුසල 6ක්. අකුසල 6 මොකද්ද? දුක්ඛ සහගත කාය විඥානයයි විපාකතෝච්ච. ඒ කියන්නේ දුක්ඛ සහගත කාය විඥානය ඇරෙන්නේ ඉතිරි 6. එතන. හරි? එතකොට කාමාවචර සමාවෙන්න අකුසලතෝ ච නේ මං ගත්තේ අකුසල විපාක 6ක් ආවා. ඒක එතකොට ච කියන්නේ 6. හරිනේ? අකුසල මූල සිත් තියෙන උපේක්ෂා සහගත සිත් නේද? මේ චන්ද්‍රිකා මෙතන යන්නේ හැම වෙලේම උපේක්ෂා සහගත සිත් ටික තමයි. අර අපි හදපු සිත් ටික තමයි මේ. මේ අපි හදපු සිත් තමයි. අකුසල තෝච. ඒක කාමාවචර කුසලත්ව විපාකතෝච. ඒ කියන්නේ අපි ගත්ත කාමාවචර කුසල විපාක 10ක් ගත්තනේ. නේ? ඒ 10 තමයි මේ යන්නේ විපාක 10. ඊළඟට රූපාවචර තතුක්ක ධානං කුසලතෝත විපාකතෝච කිරියතෝච. ඒ කියන්නේ අපි අත්තනේ රූපාවචර චතුක්ක ධානේ අරගතනේ විපාක ක්‍රියා කියන ඒවා චතුක්ක ධානේට පිටකම්ම. ඒ කියන්නේ ඒ ටික තමයි ඒ කියන්නේ විපාකතෝච කිරියතෝච චත්තාරෝ අරූපප්පාගෙන අරූපාවචර. ඒ කියන්නේ අරූපාවචර කුසලතෝච විපාකතෝච. ඒ කියන්නේ අරූපාවචර කුසල විපාක කිරියතෝච. එතන ගත්ත සිත් 12. ඊළඟට ලෝකෝත්තර චතුක්ක ධාන කුසලතෝත විපාකතෝච. ඒ කියන්නේ ලෝකෝත්තර ගත්තා අපි ගත්තා විපාක 4ක් නේ. ඒ කියන්නේ මාර්ගයි ඵලයි ගත්තා. ඒක තමයි. එත්තුප්පන්නේ උපේක්ඛා තපෙක්ඛා. ඒ කියන්නේ උපේක්ෂාව හැර. ඉමේ ධම්මා උපේක්ඛා සහගත. මේක තේරුණාද? තේරුම් නැත්නම් නැවත මම පැහැදිලි කරන්නම්. දැන් ඔන්න මෙතන ගත්තොත්
උපේක්ෂා සහගත චිත්ත කාමාවචර උපේක්ෂා සහගත මහා කුසල් 4. මෙතන ගත්තා නම් අකුසල තෝච කිව්වම උපේක්ෂා සහගත ලෝභ මූල සිත් 4යි මෝහ මූල සිත් 2යි තමයි මෙතන එන්නේ. කාමාවචර කුසලස්ස විපාකතෝ දස. ඒ කියන්නේ අහේතුක කුසල විපාක 6යි මහා විපාකවල තියෙන උපේක්ෂා සහගත 4ක් ඒ 4යි ඒ 10යි. හරිද? ඒක තමයි කාමාවචර කුසලස්ස විපාකතෝ දස. ඒ ඊළඟට දානවා අකුසලස්ස විපාකතෝ ච. ඒ කියන්නේ 6ක්. ඒ කියන්නේ කාය විඥානය හැරෙන්න ඉතුරු 6. ඉති විපාක 6. එතකොට ක්‍රියා කිරියතෝ ච. ඒ කියන්නේ ක්‍රියා 6ක් තියෙනවා. අහේතුක ක්‍රියා 2යි මහා ක්‍රියා 4යි. හරිනේ ඒ 6. රූපාවචරං චතුක්ක ධානං කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතන ආවා රූපාවචරාවේ පංචම ධානය මේක දාලා තියෙන අතුක්ක ණයෙන් අතුක්ක ණයේ චතුර්ක පංචක ණය අතුර්ක මේ මෙතන අපි ගත්තේ පංචක ණයෙන්. ඒකයි අපි මෙතන මේක ඒතකොට චත්තාර මෙතන දාලා තියෙන චතුක්ක ධාන. ඒකයි ධානය ඒ කියන්නේ පංචම ණයෙන් නම් පංචම ධානය. හරිනේ? ඒකයි කුසල විපාක ක්‍රියා කියන සිත් තුන. එතකොට චතුක්ක චත්තාරෝ අරූපප්පා. ඒ කියන්නේ අරූප කුසලතෝච විපාකතෝච ක්‍රිකිරියතෝච. ඒ කියන්නේ අරූප විපාක කුසල විපාක ක්‍රියා කියන සිත් 12. ලෝකූත්තර චතුක්ක ධාන. ඒ කියන්නේ ලෝකූත්තර චතුක්ක ධාන කුසලතෝච විපාකතෝච කිරියත. ඒක පංචක ණයෙන් අරගන්නේ මේක. එතකොට ලෝකූත්තර පංචම ධානයේ එනවා විපාක කුසල 4යි ඵල 4යි 8යි. ඒක ගැන තමයි මේ කිව්වේ. එත්තුප්පන්නං උපේක්ඛා තපෙක්ඛා. උපේක්ඛා වේදනාව හැර ඊතුරු ධර්ම ටික තමයි උපේක්ඛා සහගත වෙන්නේ. ඉතින් හරිද තේරුණාද? පැහැදිලිද? දැන් ඊළඟට ඒකේ තියෙනවා දැන් මේ ත්‍රිකේට ඇතුළත් වෙන්නේ නැති පද. මේ ත්‍රිකය ඇත්තටම මේ නිප්පදේශ නෙමෙයි සප්පදේශ ත්‍රිකයක්. මේ ත්‍රිකේට ඇතුළත් වෙන්නේ නැති පදයක් තියෙනවා. ඒක තමයි මේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රීති න ප්‍රීති සහගතා සුඛ සහගතා න උපේක්ඛා සහගතා සුඛං න සුඛ සහගතා සියා ප්‍රීති සහගතා න උපේක්ඛා සහගතා කියලා තියෙනවා. ඒ කියන්නේ සියා නවත් තබ්බා ප්‍රීති සහගතං ති. ඒ කියන්නේ දැන් මෙතන ඔය කියන්නේ මොකක්ද දන්නවද? දැන් සුඛ සහගත සිත්වල තිබුණා සිත් 12ක් ප්‍රීතිය නැතුව ඉපදිච්ච. ඔයගලන්ට මතක ඇති. සුඛ සහගත ධම්මා එකේ මං කිව්වා සුඛ සහගත කාය විඥානයේ කියන සිතයි චතුක්ක ධාන සිත් 11යි. ඒ සිත් 12 ප්‍රීතිය නැහැ. මේක හොඳට අහගන්න. ඒ සිත් 12 ප්‍රීතිය නැහැ. ඒක ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. මම ඒක දැන් අර මං හිතන්නේ අතෙන්ට ගිහිල්ලාම පැහැදිලි කරා නම් ඕගොල්ලන්ට තව ටිකක් පැහැදිලි වෙයි කියලා හිතනවා. මම මෙතනත් පොඩ්ඩක් පැහැදිලි කළා. මෙතෙන්ට යන්න ආයෙ නැත්තම් මේ පිටුව දාන්න වෙනවනේ. දැන් ඒ 12 අපි අයින් කරන්නේ වේදනාව. අපි එතන දැන් වේදනාව අයින් කරානේ. දැන් පළවෙනි එකේදී දැන් මෙතන තියෙන්නේ මේකේ සුඛ මේක ගත්තොත් මෙතන අපි ඔයාලට මම පැහැදිලි කරන්නේ කොහොමද කියලා හිමනේ චෙක් කරන්නේ. මේක දැන් සුඛ වේදනා 12ක් තිබුණානේ සිත් 12යි. මේ සුඛ වේදනා 12 මේ ත්‍රිකයෙන් දැන් ත්‍රිකයෙන් වේදනාව අයින් කරානේ අපි. මේ ත්‍රිකයේ තිබුණා සිත් 63ේම වේදනා 63ම අයින් කරා. නමුත් මේ වේදනා 63න් වේදනා 51ක් පළවෙනි ත්‍රිකයට අයිති. පළවෙනි ත්‍රිකයේ වේදනාව අයින් කරේ නැහැ. පළවෙනි ත්‍රිකයේ අපි අයින් කරේ ප්‍රීතිය විතරයි. ඒතර පළවෙනි ත්‍රිකයේ සිත් 51ේම වේදනාව ඒ පදයට ඇතුළත් වුණා. නමුත් මේකේ වේදනාව අයින් කරාම මේ සිත් 12 වේදනා 12ට වෙච්ච දෙයක් නැහැ. මේ පදේ නැහැ. ඒතකොට මේ ත්‍රිකයෙන් මේක අයින් වුණා, බැහැර වුණා. අන්න ඒක තමයි කියන්නේ. ප්‍රීති න ප්‍රීති සහගතා සුඛ සහගතා. ඒක ප්‍රීතියට ගියෙත් නෑ. මේක තියෙන සුඛ සහගතා වලට න උපේක්ඛා සහගතා උපේක්ෂා සහගතත් නෙමේ. සුඛං න සුඛ සහගතං සියා ප්‍රීති සහගතං න උපේක්ඛා සහගතං සියා නවත්තබ්බා ප්‍රීති සහගතං ති. එන්නේ මේ පද තුනටම අයිති වෙච්ච නැති ඒ කොටස මම දැන් අර පදේට ගිහිල්ලා ඔයගලන්ට තව ටිකක් පැහැදිලි කරන්නම්.
ඊට අමතරව අපි මේ පදයට ගත්තේ නැහැ. මේ පද තුනටම ගත්තේ නැහැ. දුවේ දෝමනස්ස සහගත චිත්තූත්පාද. හරිනේ දෝමනස්ස සහගත සිත් දෙක අපි එක පදයකටවත් ඇතුල් කරේ නැහැ. මොකද ඒකේ ප්‍රීතිය නැහැ. සුඛය නැහැ. උපේක්ඛාව නැහැ. ඒ සිත් දෙකේ තියෙන දෝමනස්සේ විතරයි. ඉතින් අපිට මේ සිත් දෙක පළවෙනි පදයට ගන්නත් බෑ, දෙවෙනි පදයට ගන්නත් බෑ, තුන්වෙනි පදයට ගන්නත් බෑ. පැහැදිලිනේ? ඊළඟට කාය විඥාන සිතක් තියෙනවා. මේක දාලා තියෙනවා කාය විඥාන. ඒ කියන්නේ මොකද්ද? අපි ගත්තේ නෑ දුක්ඛ සහගත කාය විඥානේ එකකටවත් අරගත්තේ නෑ. හරිනේ? අපකනේ දුක්ඛ සහගත අපි ගත්තේ සුඛ සහගත කාය විඥානේ විතරයි. දුක්ඛ සහගත කාය විඥානේ ගත්තේ නෑ. ඒකයි. ජාත වේදනා අපි තව වේදනාව ගත්තේ නෑ. උපේක්ඛා වේදනාවක් ගත්තේ නෑ. රූපංච රූප ගත්තෙත් නෑ. නිර්වාණය ගත්තෙත් නෑ. මතකනේ? යම් වේදනාවක් තිබුණාද යාච වේදනා. ඒකේ උපේක්ඛා වේදනාව. උපේක්ඛා වේදනාව අපි අරගත්තේ නෑ. මේ උපේක්ඛා වේදනාවත් අපි අතහැරියා. යාච වේදනා උපේක්ඛානේ. ඒක තමයි ඒක තිබිච්ච වේදනාව. ඒතර රූප 28 ගත්තෙත් නෑ. නිර්වාණය ගත්තෙත් නෑ. ඉමේ ධම්මා නවත්තබ්බා. නොකිව යුතුයි. ප්‍රීති සහගතයි කියලාවත්, සුඛ සහගතයි කියලාවත්, උපේක්ඛා සහගතයි කියලාවත් නොකිව යුතුයි. හරි අපි යන් දැන් අර චාමිනී මේ කලින් කොලේට ප්‍රීති සහගත සුඛ සහගත දෙක එකට වෙන්න මට පේන්න දාන්නකො ස්ක්‍රීන් එකට. දැන් අපි මෙතන බලන් චූටක් උසන් චාමිනී චූටක් උසන්. ඔය මේකත් අහමුතිය. දැන් බලන්න මෙතන අපි වේදනාව අයින් කරේ නැහැ. මේ සිත් 51ේම වේදනාව මේ පදයේ ඇතුළත් වෙලා තියෙනවා. පැහැදිලිනේ? මේකේ අයින් කරේ අපි ප්‍රීතිය විතරයි. නේ? මේ පදේ අපි මේ 51 අපි වේදනාව අයින් කරා. වේදනාව අයින් කරා නේ. නමුත් ප්‍රීතිය මෙතන තියෙනවා. වේදනාව අයින් කරාම දැන් මෙතන මේ සිත් 51ේම ප්‍රීතිය මෙතන දෙන ප්‍රශ්නයක් නැහැ. මේ සිත් 51 එකම වේදනාව මෙතන තියෙනවා. නමුත් මේකේ එකතු වෙලා තියෙනවා වේදනාව නේ. මේකේ වේදනාව තියෙනවා. නමුත් මේ සිත් දෙකේ තියෙනවා නේද මේ සිත් මේ 11යි මේකේ මේ සිත් 12යි වේදනාවක් තියෙනවනේ යම්. ඒ වේදනාව දැන් මෙතනින් අයින් වෙලා තියෙනවා. ඊතුරු සිත් 51 වේදනාව ප්‍රශ්නයක් නැහැ මෙතනින් එකතු වෙලා තියෙනවා. මේ සිත් 51 වේදනාව තියෙනවා. මොකද මෙතන අයින් කරේ ප්‍රීතියනේ. එතකොට දැන් මෙතන මේ සිත් 12ට වෙච්ච වේදනාවට කොහෙටවත් අයිති නැහැ. දැන් මේකට ගත්ත ඊතුරු සිත් 51 වේදනාව විතරයි. මේ 12 වේදනාව මෙතනට අයිති වෙලා නැහැ මේ පද තුنين එකකටවත්. පැහැදිලිද? මේ වේදනාව මොකද මෙතන වේදනාව හැරියා. ආයතරයක් කියනවා. වේදනාව හැරියාම සිත් 63ේම වේදනාව නැහැ. නමුත් මේ සිත් 63ේ 51ක වේදනාවක් මෙතන තියෙනවා. ඉතින් ඒ පදයේ තුල ඒ සිත් 51 වේදනාව තියෙනවා. මේ සිත් 12 වේදනාව මේ පදේ නැහැ. මේ පදේත් නැහැ අනිත් පදේත් නැහැ. එතකොට මේක නිප්පදේශ වෙන්න සප්පදේශ වෙන්න හේතුවක් වුණා. කිසිම පදයකට අයිති වුණේ මේ සිත් 12 වේදනා 12. ඕගලන්ට පැහැදිලිද මං කිව්ව එක? අපහැදිලි නම් කවුරු හරි කියන්න මං ආපහු පැහැදිලි කරන්න. කවුරු හරි කතා කරන්න. කියනවා නම් හොඳයි මහත්මිය. නැවත හොඳයි. මොකද? නැවත කියනවා නම් තව ටිකක් හරි කියන්න. අනේ හොඳයි. ඔව්. දැන් ඔන්න මේ පද චාමිනී ඉස්සෙල්ලක නෑ ඕක නෙමෙයි මට ඕනේ දැන් අපි හාපු එක දාන්න ප්‍රීති සහගතාව හරි දැන් මේ පදේ අපි ගත්තේ ප්‍රීති සහගතා කිව්වම අපේ සිමෙන්ති වගේ අපි ප්‍රීතිය පැත්තකට දානවා ප්‍රීතිය අතහැරලා දානවා නමුත් මේකේ වේදනාව කියන චෛසිකයේ මේක ඇතුලේ තියෙනවා අපි මේකේ චෛසික 52කින් අතහැරියේ ප්‍රීතියයි දෝෂ චතුස්කයේ විචිකිච්ඡාවයි හරිනේ අපි මෙතන ප්‍රීතිය නෑ මේ සිත් එකේ ප්‍රීතිය නෑ මේක තියෙනවා සබ්බදිත සාධාරණවල තියෙනවා පස්ස වේදනා නේ එතකොට අපි දන්නවා මේකේ වේදනාව මේ 51ේම වේදනාව මෙතන ඇතුළත් වෙලා තියෙනවානේ මේ චෛතසික 46 තුල වේදනාව කියන චෛතසිකේ තියෙනවා මොකද මෙතනින් අඩු කරේ මෙන්න මේ ටික විතරයි මේකේ වේදනාවක් කියලා දෙයක් පේන්නේ නෑනේ අපි වේදනාව අඩු කරලා නෑ මේ 46 ඇතුළ වේදනාව තියෙනවා හරිද මේ සිත් 51 තියෙන වේදනාව තියෙනවා. හරිද? දැන් මෙතනට ගියොත් මේකේ අපි වේදනාව අයින් කරා. මේ සිත් අයින් කරා කියන්නේ මේ සිත් 63ේම වේදනාව අපි පැත්තකට දානවා. නේ? නමුත් මේ වේදනාව අපි කැඩුවොත්
51යි 12යි කියලා කැඩුවා කියලා හිතන්න 61යිනේ. මේ 51 කියන වේදනාව මෙතන මේ ගොඩේ තියෙනව නේද? මෙතන මේ වේදනාව මෙතන තියෙනවා. ඇයි ඒ සිත් 51 නේ මෙතන තියෙන්නේ? මේ සිත් 12 නැතුව ඉතුරු සිත් 51ම මෙතන තියෙනවානේ. මේ සිත් 46 තුල ඒ වේදනාව මේ කියන්නේ මේ ත්‍රිකයේ කොහේ හරි වේදනාව තියෙන්න ඕනනේ. මේ ත්‍රිකයේ කොහේ හරි නැති දේවල් තමයි සප්පදේශ වෙන්නේ. ඒක මතක තියාගන්න. මේ ත්‍රිකයේ කොතනක හරි පදයක ඇතුළත් නම් ඒක සප්පදේශයි කියලා ගන්නෙ නැහැ. ඉතින් මේ වේදනා 51 මේ ත්‍රිකයේ මෙතන තියෙන හින්දා අපිට මේක සප්පදේශයි මේ වේදනා 51 සප්පදේශයි කියන්න බෑ. නමුත් මේ 11යි මේකයි කියන 12 කියන ඒ වේදනාව මෙතනට අයිති වෙලා නැහැ. හේතුව මෙතන තියෙන සිත් 51යි. මෙතන තියෙන වැඩිපුර සිත් 12 තමයි ඒ 12. මෙතන වේදනාව අඩු කරනකොට ඒ වේදනාවට වෙච්ච දෙයක් නැහැ. ඒ වේදනාව මේ පදයටත් නැහැ මේ පදයටත් නැහැ උපේක්ෂා සහගත ධම්මා කියන පදයටත් නැහැ. ඉතින් මේ වේදනාව කොතකරකටවත් අයිති වෙලා නැහැ. එතකොට මේක සප්පදේශ වෙන ධර්මවලට මේක දැම්මා. පැහැදිලි වුණාද? නැත්නම් ආයතරයක් කියන්න. ඒ ඉස්සෙල්ලා කතා කරපු නෝනට තේරුණාද? හරි මහත්මිය. කාන්ති මහත්මිය හැමදෙනාම අනේ තේරුම් නැත්තම් මට කරදරයි කියලා ඔයගොල්ලෝ අහන්න නැතුව ඉන්න එපා. අමල මහත්මිය මල්ලිකා මහත්මිය හැමදෙනාටම පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ මේක අධ්‍යයනය කරනකොට බලන්න. දැන් මේ ප්‍රීතිසහගත සිත් 51ම මේ පදයටත් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව සුඛසහගත කාය විඥානයයි මේ චතුර්ථ ධානය සිත් 11යි කියන සිත් 12ත් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ පදයේදී මෙතන මේ වේදනා 51 මෙතෙන්ට ඇතුළත් වුණා. ඒක නිසා අපිට ඇතුළත් නොකරපු වේදනා තියෙන්නේ 12යි. එහෙම නේද චන්ද්‍රිකා මහත්මිය? ඕ හරිද හරි. අන්න හරි. එතකොට ඒ 12 තමයි අපිට මේ පද තුනෙන් එකකටවත් දාන්න බැරුව පිට තියෙනවා ත්‍රිකයෙන්. අන්න ඒක ගැන තමයි කිව්වේ. ඒක පාඩම් කරනකොට බලලා අපි පස්සේ කතා කරමු. තෙරුවන් සරණයි. චාමීර තේරුණාද? ඉස්සෙල්ලම කරන්නේ කියන්නේ චාමීර තේරුණා? ඔව් තේරුණා. හරි. හරි. එතකොට මේ නෑ ඔක්කොටම තේරෙන්නේ නැති එහෙනම් දැන්. එයාත් ඉස්සෙල්ලම එක්කෙනෙක්නේ. එතකොට දැන් එතකොට හරි. එහෙනම් ඒ ප්‍රශ්නේ විසඳුණා. ඊළඟට දැන් අපි තේරෙනවා මේ පද තුනේම දැන් දැක්කනේ දෝෂ චතුස්කේ හැම එකෙම අයින් කරා. ඒ කියන්නේ දෝෂ මූල සිත් දෙකක් සප්පදේශ වෙන්න හේතු වුණා නේ. නේ? නමුත් විචිකිච්ඡාව තුන්වෙනි පදේට ආවනේ. තුන්වෙනි පදේට අරගෙන ගත්තා. තුන්වෙනි පදේ ගත්තා මේ මෝහ මූල සිත් දෙක නේ. එතකොට සප්පදේශ වෙන්න මෝහ මූල ඕනුන්නේ නේ. හැබැයි නමුත් මෙතනිනුත් අපි අයින් කරා උපේක්ඛා වේදනා. මේ වේදනාව කියලා අයින් කරානේ. ඒ වේදනාව උපේක්ඛා වේදනා ටික. උපේක්ඛා වේදනා මේ පදේ කොතනකටවත් ගියේ නැහැ. නේ? මේ පදේට ගියෙත් නැහැ උපේක්ඛා වේදනාව මේ පදේට ගියෙත් නැහැ මේ පදේට ගියෙත් නැහැ. උපේක්ඛා වේදනාව හැමතැනම අයින් වුණා. එතකොට මේ 55 අපි සප්පදේශ වෙන්න හේතුවක් වුණා. නේ? නේ? හරිනේ? දෝෂ මූල සිත් දෙක එකකටවත් ගියේ නැහැ. ඕක තමයි ඔය සප්පදේශ වෙන්න හේතු ටිකක් මම මම කිව්වේ. දැන් අපි එන ස්කන්ධ වශයෙන් බෙදමුනේ. සුඛ සහගත වල අභිදේයාර්ථ ගත්තොත් මෙච්චර වෙලා කොච්චර කතා කරත් අපි ළඟ තියෙන සිත් 51යි චෛතසික 46යි. හරිද? එතකොට ඒක චෛතසික 46 අතුරෙන් මෙතන රූප නැති හින්දා හරි පහසුයි අපිට බෙදන්න. රූප නැති හින්දා වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි. කොතමයි මතාවේ නෑ. ඉතිරි චෛතසික 44 සංස්කාර ස්කන්ධයි, ප්‍රීති සහගත සිත් 51 විඥාන ස්කන්ධයි. එතකොට ස්කන්ධ හතරකට බෙදුණා. වේදනා සංඥා සංකාර විඥාන කියලා. අද ආයතන වශයෙන් දෙවැදෑරුම් ප්‍රීති සහගත සිත් 51ම වැටෙන්නේ මන ආයතනයේට, තත් සම්පූර්ණ චෛතසික 46 වැටෙන්නේ ධම්ම ආයතනයේට. ධාතු වශයෙන් උත් හරි ලේසි එම විදිහම තමයි ප්‍රීති සහගත සිත් 51 වැටෙන්නේ මනෝ විඥාන ධාතුවට. මේක ද්විපංච විඥාන වලටත් වැටෙන්නේ නැහැ, මනෝ ධාතුවටත් වැටෙන්නේ නැහැ. මේක වැටෙන්නේ මනෝ විඥාන ධාතුවට. චෛතසික තත් සම්ප්‍රයුක්ත මතක තියාගන්න. තත් සම්ප්‍රයුක්ත චෛතසික 46 වැටෙන්නේ ධම්ම ධාතුවට. ආදී සත්‍ය වශයෙන් තෙවදෑරු මේ ඔක්කොම හාමුදුරන්ගේ පොතේ තියෙනවා. මේ මම තව පැහැදිලි කිරීමක් කරන්නේ ලෞකික දැන් මෙතන සිත් 51ක් තිබුණාට
මතකනේ ප්‍රථම ධානයේ ලෝකෝත්තර 8ක් තිබුණා. ဒုတိ ය ධානයේ ලෝකෝත්තර 8ක් තිබුණා. තතිය ධානයේ ලෝකෝත්තර 8ක් තිබුණා. 3 වරක් 8 24ක්. 24ක් ලෝකෝත්තර. අපිට ඒක දුක්ඛ සාගතයි කියලා ගන්න බෑ. ඒතකොට එතනින් 51කින් 24ක් අඩු වුණාම කීයද? සිත් 51කින් 24ක් අඩු කරාම ඒ සිත් 47ද ප්‍රීතිසාගත 27යි. සාමිනී මෙතන පොඩ්ඩක් පොඩි මේකක් වෙලා තියෙනවා. මෙතන හදන්න පුතේ 27යි කියලා. ලෞකික ප්‍රීතිසාගත 27යි 27යි. තත් සම්ප්‍රයුක්ත ලෝභයේ වර්ජ තත් සම්ප්‍රයුක්ත චෛතසික 45යි. නේ 27යි 24යිනේ 7 4 11. ඒතොර මෙන්න වෙනනේ 27යි පුතේ අම්බෝ ඒ වුණත් ඇති ඔයා මට ওই ටික කරලා දෙන එක ගැන ලොකු මොකද ඔයා ඉස්සර කරලා එතන 27යි. ඒතොර ලෝභයේ වර්ජිත සම්ප්‍රයුක්ත චෛතසික 45යි තමයි දුක්ඛ සත්‍ය වෙන්නේ. ලෝභයේ චෛතසිකයේ සමුදය සත්‍යයි. හරිද? ආර්ය සත්‍ය වශයෙන් දැන් දෙකක් කිව්වා. දැන් තුන්වෙනි එකටත් යන්න ඕනේ. අපි තුන්වෙනි එක තමයි මාර්ග සත්‍ය. දැන් චාම්නි පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුතේ. එතකොට ප්‍රීති සාගත සතර මාර්ග සම්ප්‍රයුක්ත සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙන එක්වරක් 7 දෙන දෙවරක්. ඒ කියන්නේ මේකේ තිබුණා ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ තිබුණාම 8ක් එනවා. 8 දෙන එක්වරක්. ඊළඟට දෙවනි ධානයේ 7 දෙන දෙවරක් නේ. ඊළඟට සක්‍රුදාගාන 7 දෙන. ඒ කියන්නේ ဒုတိ ය ධානයේ දෙවරක් කියන්නේ ဒုတိ ය ධානය, තතිය ධානය. මේ ප්‍රථම ධානය, මේ ဒုတိ ය ධානය, මේ ඊළඟට තතිය ධානය 7 දෙන දෙවරක්. සක්‍රුදාගාමීත් එමය. මේ ටික ඕගොල්ලෝ හොඳට දන්නවා. මම පිටිපස්සේ chart එකක් හදලා තියෙනවා. යන මෙතෙක් ධර්මයෝ මාර්ග සත්‍ය නම් වේ. මේ ටික තමයි මාර්ග සත්‍ය. ඊළඟට සත්‍ය විනිර්මුක්ත ධර්මයක් තියෙනවා. චෛතසික 36න් මාර්ගාංග 8ක් අඩු කරා. ඒ කියන්නේ දැන් මේ චෛතසික 36න් මාර්ගාංග 8ක් ගියා මාර්ග සත්‍යයට 28යි. 28න් අපි ප්‍රීතිය අඩු කරා. ප්‍රීතිය අඩු කරාම 27යි. මාර්ග සිත් 4 එකක් ලෙස එකතු කරාම 28යි. උඩට ගන්නචම් උඩට. ඒක තමයි අතිරික්ත මෙතන දෙන සත්‍ය විනිර්මුක්ත ධර්ම. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 28 කියලා ආවේ ඒකයි. දැන් අපි බලමු අතිරික්ත ඵල චිත්තෝත්පාද 36 හදපු හැටි. පළහැටෙන්. ඒ තමයි චෛතසික 36න් මෙතන දැන් අපිට මාර්ගාංග අඩු කරන්න ඕනේ නැහැ. මේවා ඵල චිත්නේ. එතකොට ඒක වලේ මම ඒකට අපිට අඩු වෙන්න ඕනේ ප්‍රීති චෛතසිකේ විතරයි. ඒක ප්‍රීතිය හැරණේ ගත්තේ. ප්‍රීති චෛතසිකේ අඩු කරාම 35යි. ඵල චිත්ත 4 එකක් හරියට ලැබෙන එකතු කරාම 36යි. එතකොට අතිරික්ත ඵල චිත්තෝත්පාද 30යි. එතකොට චාමීට පුළුවන් දෙහාට අනිත් පිටුවක් දාන්න. මම මේක තමයි මේක ඕගොල්ලෝ දන්නවා. 8 දෙන එක්වරක් 7 දෙන දෙවරක් කියන එක තමයි මේ පෙන්නේ. මේක ඕගොල්ලෝ දන්නවා. ඒ දැම්මා නැවත මේක මෙතන ප්‍රථම ධානය සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියලා එතන ආවා. ඒකට ဒုတိ ය ධානයේදී ඒ කියන්නේ අපේ මාර්ගාංගයක් වෙච්ච විතරකේ නැති වුණා. එතකොට අපි එතකොට මාර්ගාංගයක් අපිට අඩු වුණා. ඒ කියන්නේ මෙතන තියෙන ධානාංගයක් අඩු වෙනකොට අපිට එතන මාර්ගාංගයක් අඩු වුණා. මොකද ධානාංගයක් කියන විතර්කය අපේ මාර්ගාංගයක් වුණා නේ. ඒකින්ද අපිට එතන 7ක් වුණා. ඒතර 8 දෙන එක්වරක් 7 දෙන එතකොට උත්‍ය ධානයේවත් එක්කට 7 දෙන දෙවරක්. 8 දෙන එක්වරක් 7 දෙන දෙවරක් උනේ අන්නේ විදිහට. හරිනේ? හරි. එතකොට මේ විදිහටම ගියා. එතකොට ඕක තමයි අර එතන පැහැදිලි කරේ. මාර්ග සත්‍ය. ඊළඟ එකට යන ආපහු යන්න ශාමනි පළවෙනි පිටුවට දැන් ඕගොල්ලන්ට ත්‍රිකේ ප්‍රීති සහගත ධම්මායක පැහැදිලි කරපු හැටි තේරුණාද? එක්කෙනෙක් මට තේරුණා කියන්නේ? ඒක ඇති. මේ සමා වෙන්න මැඩම්. ඔව් කියන්න. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැන් අපි වේදනා පහක් තියෙනවනේ. ඒ කියන්නේ දුක වේදනාව, සුඛ වේදනාව. ඒක ගන්නෑ අපි මෙන්න. ඒක අපි ගන්නේ අනුභවන පිපේ දේ. ඕක අපිට දැන් වේදනාව අපි ඒ පහකටත් බෙදනවා, තුනකටත් බෙදනවා නේ. තුනකටත් බෙදනවා. ඔව්. දැන් අපි මෙතන යන්නේ මේ විදිහට. හරි මැඩම්. එන්න එතකොට අපිට මට ඒක පැහැදිලි කරගන්න ඕනේ. හරි. මොකද? තෙරුවන් සරණයි. ඒක පැහැදිලි කරගන්න ඕනේ තෙරුවන් සරණයි. ඔව් අපි සුඛ වේදනාව කියලා ගත්තේ සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය කියලා නෙමෙයිනේ ගත්තේ. නෑ ඒක තමයි. අපි ඒ අර්ථයෙන් බෙදන්නේ නෑ මෙතෙන්දී. හොඳයි.
එහෙමයි තෙරුවන් සරණයි. ඔයගලන්ට දැන් තව කාට හරි නොතේරිච්ච මොකක් හරි තියෙනවද? එහෙම අහනවා නම් කොච්චර හොඳයිද? මොකද මේකේ යමු අපි ඔක්කොම අල්ලා එකට අත්අල්ලගෙන එක තැනක්වත් තේරෙන්නේ නැහැ කියලා එක අපි දෙට එන්නේ නැතුව. දැන් ඕගොල්ලන්ට තව කෙනෙකුට පැහැදිලි කරන්න හරි සම්පූර්ණයෙන්ම ගත්තාම කාටවත් පැහැදිලි නොකර එකම සමාට හරි පැහැදිලි කරගන්න. මේකේ අපි යන් කුත්ම නොතේරෙනවයි කියන තැනක් නැතුව ඔක්කොම තේරුණයි කියන එකෙන්ම යන්න තමයි මට ඇත්තටම ආස. හැමෝටම තේරිලා යන්න. හරි. එහෙනම් තේරෙන්නේ නැති ඔක්කොටමනේ ඊළඟට අපි යන් සුඛ සහගතා ධම්මා එකට. එතකොට ඒකේ අභිදේයාර්ථ තියෙන්නේ සුඛ සහගත සිත් 63යි. චෛතසික තත්සම්ප්‍රයුක්ත චෛතසික 46යි. එතකොට ස්කන්ධ වශයෙන් අපි බෙදනවා. ස්කන්ධ වශයෙන් බෙදෙන්නේ 3යි. ඇයි අපිට මෙතන වේදනාව නැහැනේ? වේදනාව අපි හැරණේ ගත්තේ. ඒක සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයයි. ඊතුරු චෛතසික 45 සංස්කාර ස්කන්ධයයි. සුඛ සහගත සිත් 63 විඥාන ස්කන්ධයි. ඒක ස්කන්ධ වශයෙන් 3යි. ආයතන වශයෙන් 2යි. සුඛ සහගත සිත් 63 මන ආයතනයයි. චෛතසික තත්සම්ප්‍රයුක්ත චෛතසික 46යි ධම්මායතනයයි. ධාතු වශයෙන් 2යි ඒ ආකාරයෙන්මයි සුඛ සහගත සිත් 63 මනෝ විඥාන ධාතුවට වැටෙන්නේ. තත්සම්ප්‍රයුක්ත චෛතසික 46 ධම්ම ධාතුවයි. ඒතකොට ධාතු 2යි. ආර්ය සත්‍ය වශයෙන් වැටෙන්නේ කීයකටද? ආර්ය සත්‍ය වශයෙන් 3 වැඩෑරුම් වෙනවා. දැන් මෙතනත් අපි ගන්න ඕනේ ලෞකික සුඛ සහගත සිත් විතරයි. මෙතන ලෝකෝත්තර සිත් තිබුණා. ප්‍රථම ධානය 8යි, ဒုတိ ය ධානය 8යි, 16යි, තතිය ධානය 8යි, 24යි, චතුර්ථ ධානය 8යි. 32ක්, හතරවරක් 8 32ක්. අපි මේ සිත් 63න් 32ක් අඩු කරනවා. ලෞකික සුඛ සහගත සිත්. දැන් 63න් 32ක් අඩු වුණාම 32යි. දුක්ඛ සත්‍යයට වදින 32යි. මේ 32ම ලෝකෝත්තර. ප්‍රථම, ද්විතීය, තතිය, චතුක්ක කියන සිත් වලින් තියෙන්නේ. ඒතර සිත් 31යි, ලෝභේ වර්ධිත චෛතසික 45යි, දුක්ඛ සත්‍යයි, ලෝභේ සමුදය සත්‍යයි. ඊළඟට යනවා අපි මොනවටද? මාර්ග සත්‍ය. එතකොට සුඛ සහගත සතර මාර්ග සංපයුක්ත සම්මා දිට්ඨිය ආදී දැන් මම ඉස්සරහට දැන් මේ ඔක්කොම ලියන්නේ නැහැ. මේක ෂෝට් කරලා කෙටි කරලා ලියන්න. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මාර්ගාංගය 8 දෙනෙක් වරද්ද සංකප්ප වර්ධිත 7 දෙන 3 වරද්ද කියන එක යනවා. දැන් මේක ඕගොල්ලෝ දන්නවා මම අර chart එකනොත් පෙන්නන්න. මොකද්ද මේ 7 දෙන මේ 8 දෙන කිව්වේ ප්‍රථම ධානය. 7 දෙන කියන්නේ 7 දෙන 3 වරක් වැටෙන්නේ. ඒතර ද්විතීය සතිය චතුක්ක මේ තුන. 7 දෙනකොට මෙතන මේ සම්මා සංකප්පේ ඒ කියන්නේ විතර්කේ හැරනේ. ඒතර 7 දෙනයි ඉන්නේ අපිට ධානාංග වලින් එකක් ගියාම මාර්ගාංග 8යි. මෙතන ද්විතීය සතිය චතුක්ක. මෙතන ප්‍රථම ධානය. ඒක ඔයගොල්ලෝ දැන් තේරෙනවා. හරිනේ? යන මෙතෙක් ධර්මයෝ මාර්ග සත්‍යයි. ඊළඟට අතිරික්ත මාර්ගෝත්පාද 28යි ඵලචිත්තෝත්පාද 36යි. මම ඒත් හදලත් පෙන්නනවා නැවත වතාවකට. 36න් මාර්ගාංග 8 අඩු කරා මාර්ගයට ගියා 28යි. මෙතන වේදනාව අපි ගත්තේ නෑ. එතකොට මේ කල්පනාවෙන් කරන්න ඕන වේදනාව අඩු කරාම 27යි. මාර්ග සිත් අතර එකක් කොට සැලකුවාම 28යි. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 28යි. ඵලචිත්තෝත්පාද 36යි. චෛතසික 36න් වේදනා චෛතසික අඩු කරාම 35යි. මේකේ මම මාර්ගාංග අඩු වෙන්නේ නෑ. ඵලචිත්ත අතර එකක් එකකට උනාම 36යි. එතකොට අතිරික්ත ඵලචිත්තෝත්පාද 36ක් තිබුණා. ඊළඟ පිටුවට යන්න තමයි. දැන් මේකත් පොඩ්ඩක් සමාවෙන්න. පොඩ්ඩක් මේ චන්ද්‍රිකා මහත්මියා පොඩි printing mistake එකක් තියෙනවද කියලා බලන්න. ධාතු බලන්න ඒකේ. ධාතු 63 මේකේ කොහොමද තියෙන්නේ? දෙවෙනි පදේ ධාතු වශයෙන් සිත් 63ක් නැද්ද? ධාතු වලට බෙදපෙකේ කාය විඥාන ධාතුවත් ඇතුළත් වෙන්න ඕනේ වගේ මට තේරෙන්නේ. ඔව් නේ. ඔව් එතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා. පොඩි ළමෙක්නේ ටයිප් කරන්නේ. ඉතින් මේ ඔව් නෑ මම හිතන්නේ යාර යවපු එකෙත් අඩුද ගන්නෙ නැහැ. කලබලෙට යවනකොට ඔව් කාය විඥාන එතන ධාතු එතන තියෙන ධාතු වශයෙන් 3 වැදෑරුම් ධාතු වශයෙන් ධාතු වශයෙන් 3 වැදෑරුම් අනේ බොහොම පිං ඒක එන්නවත් නැත්තම් එතන ඔක්කොමල්ලා ඒ කියන්නේ ධාතු වශයෙන් 2 වැදෑරුම් නෙමෙයි 3 වැදෑරුම්. හරිනේ? මෙතන තියෙනවා සුඛ සහගත සිත් 63 තියෙනවා සුඛ සහගත කාය විඥානයක් නේ. එතකොට ඒක වැටෙන්නේ අනේ චාමිනී එතන හදන්න ඕනි පුතේ ඈ මේගොල්ලෝ නැත්තම් මේක ලිව්වොත් එහෙම අපරාධනේ. මෙතන තව එකකට එන්න ඕනේ. පොඩ්ඩක් හරියට පෙන්වන්න ඕන.
ඔයා ඒවා දහනක මට පෙන්න මෙතන ධාතු වශයෙන් මැද පදේ මෙතන ධාතු වශයෙන් දෙවැදෑරුම් නෙමේ පුතේ මෙතන තුන් වැදෑරුම් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන එනවා සුඛ මෙතන අපේ සිත් 63 තිබුණ සුඛ සහගත කාය විඥානයක් නේ. එතකොට ඒක වැටෙන්නේ කාය විඥාන ධාතුවට. අපි ළඟ ද්විපංච විඥාන ධාතු වල තියෙනවා නේද කාය විඥාන ධාතු. මෙතන සිත් 62යි. ඒ සිත් 62 මනෝ විඥාන ධාතුවට වැටෙනවා. මෙතන 62 කරන්න පුතා. මෙතන හරි මනෝ විඥාන ධාතුව කියන එක හරි. මෙතන 62 කරන්න. මීට උඩින් දාන්න ඕනේ ඉතිරි සිත් 62 කිව්වත් හරි. ඔව් හරි. පස්සේ එක හදලා දාන්න. ඔව් පස්සේ හදන්න. ඔයාට මම මේක එක්ස්ප්ලেইন කරන්නම් ඈ. එතන අනිත් කට්ටියට කියන්නේ ඒකේ හැදුවට පස්සේ දාගන්න. එතන ධාතු වශයෙන් තුන් වැදෑරුම් වෙනවා සුඛසහගත කාය විඥාන සිත. කාය විඥාන ධාතුවයි ඉතිරි සිත් 62 මනෝ විඥාන ධාතුවයි. එතකොට චෛතසික තත්සම්ප්‍රයුක්ත චෛතසික 46 ධම්ම ධාතුවයි. එතකොට අන්නේ ටික හදා ගන්න ඕනේ. හැදුවට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්න. අනේ ශ්‍රීමති මහත්මිය ඔබතුමීට ගොඩක් පිං. නැත්නම් එක්කෙනෙකු මෙතන කර්මයක් වරද්දවනවා කියන්නේ අපි ලොකු මේකක් වෙන ප්‍රශ්නයක්. බොහොම පිං ඕගොල්ලෝ එතන හදා ගන්න ධාතු වශයෙන් තුන් වැදෑරුම්. තව එකක් දැක්ක මෙතනත් එතකොට එන්න ඕනේද කාය විඥාන දේශක නෑ නේද ඒක? කොතනද පුතේ පළවෙනි පදේද? නෑ තුන්වෙනි එකේ මට ඒකම හයිලයිට් කරලා තියලා පස්සේ අයින් කරා. එතන කාය විඥානෙ එන්නේ නෑ පුතා. එතන නෑනේ තුන්වෙනි පදේට කාය විඥානයක් එන්නේ නෑ පුතේ. හරි හරි එහෙනම් හරි. එතන කාය විඥානයක් එන්නේ නෑ. හරි. ඔතන තමයි මේක. අනේ ශ්‍රීමති මහත්මිය ඔබතුමීට නෑ. නැවත වාරයක් මම කෘතවේදීව පුණ්‍යන්මෝදනා කරනවා. ධර්ම ගෞරවයක් පමණයි. එතන. හරි. දැන් ඒක අපි දැන් ඊළඟ පිටුවට යන් චාමිනී මේ ටික මේ මම ඊළඟ පිටුවට යන් තුන්වෙනි පිටුවට චාමිනී පුතේ අර අපි charts දැම්මේ අන්න ඒක. දැන් එතනත් මම ඕගොල්ලන්ට මම හිතුවා මම ආයි හදන්නේ නෑ. දැන් මේක ඕගොල්ලන්ට තේරෙනවා. 8 දෙන එක්වරක් හද මේක තමයි ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. 8 දෙන එක්වරක් 7 දෙන තුන්වරක් කියලා දාපු ගමන් දැන් ඕගොල්ලොන්ට ඔළුවට දාගන්න පුළුවන් නේ. දැන් මේක ආයි ඕන වෙන්නේ නැහැ. හොඳේ? හරි. ඒක තමයි මේ පෙන්නුවේ. මෙතන කාට හරි නොතේරෙනවා නම් මේක 8 දෙන එක්වරක් 7 දෙන තුන්වරක් කියන එක නොතේරෙනවා නම් මට කියන්න. හරි. ඊළඟ එකට යන් අපි තුන්වෙනි පදයට. තුන්වෙනි පදේ නම් ඇත්තටම පැහැදිලි කරන්න ඕනෙත් නෑ. අපි වේදනාත්‍රිකේ පැහැදිලි කරා. එම්ම විදිහම තමයි යන්නේ. ස්කන්ධ වශයෙන් අපි මෙතන තියෙන්නේ අභිදේයාර්ථ වලට තියෙන සිත් උපේක්ෂා සහගත සිත් 55යි චෛතසික 46යි. එතන මේ ස්කන්ධ වශයෙන් තුන් වැදෑරුම් වෙනවා. මොකද ඒකේ වේදනාව නැහැ. එතකොට වේදනා ස්කන්ධේ ඉන්නේ නැහැ. රූපත් නැහැ. සංඥා ස්කන්ධයේ සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයයි ඉතිරි චෛතසික 45 සංස්කාර ස්කන්ධයයි උපේක්ෂා සහගත සිත් 55 උපේක්ෂා සහගත සිත් 55 විඥාන ස්කන්ධයයි. චාමිනී මේ එතන ඒ ටික ඔක්කොම එකට නෙමෙයිද පුතේ තියෙන්නේ මේ ස්කන්ධ ටික? ඔය ඊළඟ පිටුවට ගිහලා මම ඒක හදන්න. පිටු දෙක වෙන්න. මේ ටික දානකොට එකට දාන්න. එතකොට කාට හරි මේක ලියා ගන්න කෙනෙකුට ගොඩක් පැහැදිලි වෙනවා. අනේ ඔයා කරන ටික හොඳටම හොඳයි. මේ ඔයා මේ ප්‍රථමයෙන් ඉගෙන ගන්න කෙනෙක් මේ ගානට කරනවා කියන්නේ ලොකු දෙයක්. ආයතන වශයෙන් දෙවැදෑරුම් උපේක්ෂා සහගත සිත් 55 මන ආයතනයයි තත්සම්ප්‍රයුක්තයිසික 46 ධම්මායතනයයි මේක දන්නවා. ධාතු වශයෙන් සත්වැදෑරුම් උපේක්ෂා සහගත සිත් 55 අතුරෙන් චක්කු විඥාන ධාතු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතුවයි ගාන විඥාන සිත් දෙක ගාන විඥාන ධාතුවයි දිව්වා විඥාන සිත් දෙක දිව්වා විඥාන ධාතුවයි ඊළඟට පංචද්වාරා වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි මනෝ විඥාන ධාතුවයි හරිනේ. මොකද මෙතන අපිට කාය විඥාන ධාතුව කැඩිලා දැන් මෙතන ඕගොල්ලෝ බලනවාට කොහොමේ කාය විඥාන එකක් ගියා ප්‍රීතිසහගතාවලට එකක් ගියා සුඛසහගතාවලට විතරක් එකක් ගියා අනිත් කාය විඥානය අපි අරගත්තේ නැහැ. මොකද ඒක දුක්ඛසහගතයිනේ. මෙතන කාය විඥාන ධාතු සිත් දෙක මෙතනට දැම්මේ නැහැ. එක සිතක් සුඛසහගත කාය විඥානය ගියා සුඛසහගත ධම්මාවලට දුක්ඛසහගත කාය විඥානය සප්පදේශ වුණා. හරිනේ? එතයි පංචද්වාරා වර්ජනය සම්පටිච්ඡන සිත් දෙකයි මනෝ ධාතුවයි.
එතකොට මේ 51න් මෙතන 8යි, ඒ 10යි 11යි. සිත් 11ක් අඩු වුණාම ඉතිරි සිත් 44 මනෝවිඤ්ඤාණ ධාතුවයි. තත් සම්ප්‍රයුක්ත චෛතසික 46 ධම්ම ධාතුවයි. හොඳේ? හරි. එතකොට ඒක තමයි එතකොට ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් 7ක් වුණානේ දැන්. ඒ 7 හරි. දැන් ආර්ය සත්‍ය වශයෙන් තෙවැදෑරුම් ඒ කියන්නේ 3යි. එද මේ සිත් 47 තුල තියෙනවා පංචම ධානය ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒක දුක්ඛ සත්‍යයට ඇතුල් කරන්න බෑ. ඒක අරන් දැම්මා. එතකොට 47යි. ලෝභය වර්ජිත චෛතසික 45 දුක්ඛ සත්‍යයි. ලෝභය සමුදය සත්‍යයි. එතන දැන් සත්‍ය දෙකක් කිව්වා. ඊළඟට මාර්ග සත්‍ය, උපේක්ෂා සහගත සතර මාර්ග සම්ප්‍රයුක්ත සම්මා සංකප්ප වර්ජිත සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 7 දෙනෙක්. අයි 7 දෙනෙක් වරක් වුණේ මෙතන තියෙන පංචම ධානයේ විතරයි. එතන එක ධානය පංචම ධානය 7 දෙනා. මොකද 7 දෙනා කියන්නේ මෙතන නෑනේ සංකප්පේ. ඒ කියන්නේ විතරකේ නෑනේ. එතකොට 7 දෙනා. සකුදාගාමී මාර්ගාංගය 7 දෙනා, අනාගාමී මාර්ගාංගය 7 දෙනා, අරහත් මාර්ගය 7 දෙනා. මේක පංචම ධාන වශයෙන් යන මෙතෙක් ධර්මයෝ මාර්ග සත්‍යයි. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 26යි, ඵල චිත්තෝත්පාද 33යි කියලා කියනවා. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද හදලා තියෙන්නේ චෛතසික 36න් මාර්ගාංග 7 අඩු කරා 29යි. එතකොට මේක යෙදෙන්නේ නැහැ. මතකද? මේ අපේ මේ 36 ඇතුලේ තියෙනවා ප්‍රීති, වේදනා, විතක්ක, ਵਿਚාර කියන මේ චෛතසික 4ම මේක ඇතුලේ නැහැ. ඒතකොට මේ 4 අපි මෙතනින් අඩු කරන්න ඕනේ. එතකොට 25යි. ඒ 25න් මාර්ගාංග 4 එකක් කරන 26යි. එතකොට මේක තමයි අතිරික්ත මාර්ග චිත්තෝත්පාදය. ඇයි මේකේ ප්‍රීතිය නැහැනේ මම. අපකනේ මේකේ ප්‍රීතිය නැත්තේ මේක මේ උපේක්ඛා සහගතයි. නේ මේකේ වේදනාවත් උපේක්ඛා වේදනාවත් අයින් කරා. පංචම ධානයේඳ විතක්ක ਵਿਚාරත් නැහැ. තේරුණානේ? ඒකයි මේ 4 අයින් කරේ. පැහැදිලි ඇති. එතකොට 30න් 4 ගියාම 32යි. ඵල චිත එකක් 33. ඒකට අතිරික්ත ඵල චිත්තෝත්පාද 33 විදියට දැම්මා. එතකොට ඊළඟ පිටුවට යන්න. ඒකටත් වෙන 7 දෙනෙක් වරක් වුණේ මේ විදිහටයි. මතකයිනේ? ආයි මම මේක chart එක දාන්න ඕනේ නැහැ. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා. ඔයගොල්ලන්ට තේරුම් යනකම් මම මේ දැම්මේ. හරි. දැන් චාමි ඕකේ අර පල්ලෙහාටම තියෙන්නේ. දැන් මේ ත්‍රිකේ ඉතුරු ටික අපි කියන්න ඕනේ මේ ශබ්දාවලිය ගැන. මේ ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්ම පද 3ක් කොට වදාළ බැවින් ත්‍රික නම් වේ. මුල් පදයෙන් ලබන ලද නම් ඇති හේයින් ආදි ලබ්ධ නාම ත්‍රිකනේ. හරිනේ? මුල් පදයෙන් අමනේ ආවේ ප්‍රීති ත්‍රිකය. ප්‍රීති සහගතා ධම්ම. ඒක ආදි ලබ්ධ නාම ත්‍රිකයක් වෙනවා. ඒතකොට මේ පදයට මෙන්න මේ ටික අයිති වුන්නේ නැහැ නේ. ඒකෙන් හින්දා තමයි සප්පදේශ වුනේ. ලෝභ මූල සිද්දක අයිති වුන්නේ නැහැ. මං කියවනේ සුඛ සහගත කාය විඥානය ආවේ නැහැ. එතකොට මේ දෙකට අදාළව චෛතසික. දැන් චෛතසික 22 හදපු හැටි බලමු. මේක නම් අපි 7යි කියලා දන්නවනේ. ද්වේෂ මූල සිද්දකේ එදෙන චෛතසික ටික තමයි මේ 22ට ආවේ. අපන් ඕන හදලා පෙන්නන්නද? අන්‍ය සමාන 13යි. 13යි සබ්බ අකුසල 4ක් ආවා. 13යි 4යි 17යි. 17න් මෙතන ප්‍රීතිය අයින් වුණා. එතකොට 16යි. 16ට ද්වේෂ අදුස්කේ එකතු වුණා 20යි. මේක මෙතන දිනවා කසංකාර්ය සිතයි. ඒ හින්දා තීන මිද්දේ එකතු වෙනකොට 22යි. ඒ කියන්නේ මේත්‍රේ ගන්නේ තත් සම්පූර්ණ චෛතසික 22. මේ සිත් වලට අදාළ චෛතසික 22යි. ඊළඟට මේක සුඛ සහගත ධර්මං කියේ කාය විඥානයේ චතුර්ථ ධානය සිත් 11යි කියන මේ සුඛ වේද මේ සිතයි මේ 11යි 12යි සුඛ වේදනාව මම අර පෙන්නලා දුන්නේ එක පදයකටවත් අයිති උන්නේ නැහැ කියලා. ඒක තමයි මේ සප්පදේශ උනේ. ඊළඟට උපේක්ඛා සහගත ධම්මායකේ උපේක්ඛා වේදනාවත් පැත්තකට කරා. ඒ 55යි රූප විෂයයයි නිර්වාණයයි මේ ත්‍රිකේට ඇතුළත් නොවුණු බැවින් සප්පදේශ ත්‍රික නම් වේ. හරිද? ඊළඟට සාමි තව එහාට වෙන්නත් දාන්න පොඩ්ඩක් මම මේකත් ආපහු මේකෙම තමයි මේ පැත්තට වෙන්න තිබුණේ සුඛ වේදනාවෙන්තර මම මේ ටිකත් ඕගලන්ට ලිව්වා මේකේ ඕගලන්ට ලියා ගන්න හරි පුළුවන්.
දැන් මේක මේ ත්‍රිකේට අදාළ ඒවා ටික නමුත් මේ ත්‍රිකේ හාමුදුරුවන්ගේ පොතට මේ කොටසට මේක දාලා තිබුණේ නැහැ. නමුත් මම ඕගොල්ලන්ගේ අර වැඩිපුර දැන ගැනීම පිණිස ලිව්වා සුඛ වේදනාවෙන් තොරව ප්‍රීතිය නූපදී. එනම් ප්‍රීතිය සෑම විටම සුඛ වේදනාව සමග උපදී. ප්‍රීතියෙන් තොරව සුඛ වේදනාවට ඉපදිය හැක. එනම් සුඛ වේදනාව ප්‍රීතියෙන් තොරව උපදී. වේදනාව සබ්බචිත්ත සාධාරණ අයිතියක්. හරිනේ? එතකොට නිප්පීතික සුඛය. නිප්පීතික සුඛය කියන්නේ ප්‍රීතිය නැති සුඛ වේදනාව. සුඛසහගත කාය විඥානය චතුර්ථ ධානය සිත් 11යි කියන මේ සිත් 11 තමයි මේ නිප්පීතික සුඛය කියන එකට ඇතුළත් වෙන්නේ. සප්පීතික සුඛය කියන එකට වැටෙන්නේ ප්‍රීතිසහගත සිත් 55 සුඛ වේදනා 55 සප්පීතිකයි කියන්නේ. ප්‍රීතිය සමග නොයෙදෙන වේදනාව ප්‍රණීතයි. ඒ නිසා ප්‍රථම, ද්විතීය, තෘතීය ධානය වලට වඩා චතුර්ථ ධානය ප්‍රණීතයි. මේකත් ඕගොල්ලන්ගේ වැඩිපුර දැන ගැනීමට කිව්වේ. හරිනේ? දැන් මම ත්‍රිකේ ඉවරයි. ඕගොල්ලෝ හරියට තේරුණාද? ඕගොල්ලොත් ඉවරද? මොකද දැන්? පදයෙන් පදේ පොඩ්ඩක් හිතන්න. පළවෙනියෙන් පළවෙනි පදේ හිතන්න. ඒකේ තියෙන ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟට දෙවෙනි පදේ ඒ විදිහට ඒතර පිළිවෙලට කරමු. ඒතකොට පළවෙනි පදේ හැම දිනාටම තේරෙනවද? ගැටලු තියෙනවද එතන? සිත් 51 හැදුණු හැටි තේරුණාද? ඒ මොන හරි දෙයක් තියෙනවා නම් පුංචි කියලා හිතන්න එපා අහන්න. ඒ ශ්‍රීමති මාතේ මේක ලේසි හැබැයි හිතන්න ඕනේ නේ. ඔව් අර විතක්කත්‍රිකේ පැහැදිලි වුණා නම් මේක ඊටාම පහසුවෙන් ගත්ත හැකි. මේ කමන්නේ අපි අහමු ප්‍රශ්න තියෙනවා නම්. ඕ අහන්න අනිවාර්යෙන් අහන්න. ශ්‍රීමති මහත්මිය මට පොඩ්ඩක් කියන්නද අන්තිමට ආපු අර චෛතසික 20 ගාන ආවේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්නකෝ දැන් කියපු අර ඔය සප්පදේශ වෙච්ච ඒවද? ඔව් අපි පළවෙනි පදේ පළවෙනියෙන් බලමු. අපි ඒකත් තියාගමු. පළවෙනි පදේ මොන හරි ගැටලු තියෙනවද බලමු. එතකොට පිළිවෙලින් යනවනේ විසඳගෙන. හේමන්ත මහත්මිය, හිල්ඩනා නායකකාර මහත්මිය. දැනට නම් පැහැදිලි. හොඳයි. කල්යාණි මහත්මිය. කල්යාණි මහත්මිය මං හිතන්නේ මුලින්ම කරන කෙනෙක් කියලා. ඒකයි ඇහුවේ අයගෙන්. කමල මහත්මිය, මල්ලිකා මහත්මිය, මංගලිකා මහත්මිය. ගැටලු තියෙනවා නම් පළවෙනි පදයේ ප්‍රීතිසහගතා ධම්මා. පැහැදිලි මහත්මිය. හොඳයි බොහොම පිං. ඊළඟට දෙවනි පදේ බලන්න. දෙවනි පදේ ගත්තු හැටි චෛතසික. ඊළඟට අපි වේදනා 12ක් එළියට දැම්මා. ඒවා මතකද? ඒවා තේරුණාද? හිල්ඩා මහත්මිය. මේකයි තේරුම් අරගෙන ගියේ නැත්නම් කොටසක් ඉතුරු කරලා ගිහිල්ලා වැඩක් නැහැ. ඒකයි අපි ලබන සතියේ කොහොමත් ප්‍රශ්න අහනවා. අද පැහැදිලි නැති තැන් තියෙනවා නම් පැහැදිලි කරලා දෙමු. නෑ වගේ නේද චන්ද්‍රිකා මහත්මිය? අපි කාලයදී මේගොල්ලන්ට ඉගෙන ගන්න. එකයි එක ප්‍රශ්නයයි එතකොට ආවේ අපිට සිද්ධ. අපේ කාරුණිකව චිරශ්‍රී මහත්මිය ආයේ ප්‍රශ්නය අහන්න. අර තුන්වෙනි පදේ අන්තිමට කිව්ව චෛතසික 20 ගානක් ශ්‍රීමති මහත්මිය. ඒක තුන්වෙනි පදේ නෙමෙයි මහත්මිය. ඒක සප්පදේශ. සප්පදේශ ගාන. ඒ සප්පදේශ වෙනකොට ඒ කියන්නේ අපි ගත්තා ලෝභ මූල සිත් දෙකයි දුක්ඛ සාගත කාය විඥානය. ලෝභ මූල දෝෂ මූල සිත් දෙකයි දුක්ඛ සාගත කාය විඥානය. එතකොට චාමිනී ඒක පොඩ්ඩක් ඒ සප්පදේශ කෑල්ල තාන්න පුතේ. එතකොට දැන් අපි දුක්ඛ සහගත කාය විඥානය කියන එක හිතන්න දෙයක් නැහැ. ඒකේ තියෙන සබ්බචිත්ත සාධාරණ 7 විතරයි. හරිනේ? ඔව්. එතකොට ද්වේෂ මූල සිත් දෙක තියෙනවානේ. ඒ ද්වේෂ මූල සිත් දෙක ගැන හිතුවොත් දැන් ඕකේ සබ්බචිත්ත සාධාරණ 7 යෙදෙනවා. නේ? එතකොට ඒකට ප්‍රකීර්ණක 6න් ප්‍රීතිය යෙදෙන්නේ නැහනේ. හයි එතකොට 12යි නේ? 12යි. 7යි 5යි 12යි. ඒ 12ට අකුසල සාධාරණ 4ක් තියෙනවනේ. මෝහය, අහිරිකේ, අනෝතප්පේ, උද්දච්චය කියලා. ඒ 4 එකතු කරාම 12ට 16යි. එතෙන්ට වෙනකන් තේරුණාද? ඔව්. එතකොට දෝෂ මේක දෝෂ මූල සිත් දෙකක්නේ. දෝෂ චතුස්කය එකතු කරන්න ඕනේ. එකතු කරනවා. හරි. එතකොට දෝෂය, අහිරිකේ, අනෝතප්පේ, උද්දච්චය. ඒ 4 එකතු කරාම 20යි. දැන් මෙතන මේ දෝසා ඉස්සා මජ්ජති කුක්කුච්චය. ඒ 4 එකතු කරාම 20යි. එතකොට දෝෂ මූල සිත් දෙක එකක් අසංකාරිකයි.
ඒක සසංකාරික සිතක් යෙදෙනවා නම් තීන මිද්දේ යෙදෙන්න ඕනේ නේද? ඔව් ඔව්. තීන මිද්දේ කොට 22යි 22යි. පැහැදිලිද? ඔව් දැන් පැහැදිලි මහත්මිය. හොඳයි. ගොඩාක් බොහොම පිං පැහැදිලි වුණා. අන්න ඒ වගේ අහන්න. තව ප්‍රශ්න තියෙනවා. දැන් අහන්න පොදුවේ ඕන තැනකින් කමක් නැහැ. ඕන තැනකින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ත්‍රිකයේම. මේ ආර්ය සත්‍ය දාපු හැටි හැමදිනාටම මතකද? තේරුණාද? සමහර තැන්වල එක විදිහකට සමහර තැන්වල එක විදිහකට ඒ ආවේ කොහොමද කියලා අර අපි බෙදුවානේ ධානා ભેදෙන්. ඇත්තටම මේකේ ධානා පහම නේද ශ්‍රීමති මහත්මිය. මේකේ ධානා පහම එකට අරගෙන හැම පදයකින්ම පෙන්නලා කඩලානේ. ඔව්. කොහොම පෙන්නලා තියෙනවා. චන්ද්‍රිකා මහත්මිය අපි එහෙමනම් මේගොල්ලන්ට මේ ස්ටඩි කරන්න ඉඩ දීලා ලබන සතියේ ප්‍රශ්න අහමු. ඔව්. ලබන සතියේ ත්‍රික දෙකෙන්ම ප්‍රශ්න අහනවා ලෑස්ති කරගෙන එන්න. එහෙම නේද? මම හිතන්නේ අපි අරකේද අහලා ඉවර කරානේ. ඔව්. එහෙමනම් ඔව් මේ ත්‍රිකෙන් ඉගෙන මේ ත්‍රිකෙන් පමණයි. හරි. සමාවෙන්න. තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවනේ. තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා එහෙනවා හිමින්. කවුද දන්නේ? අපට ඇහුන්නේ නැහැ. අයියෙන් අහන්න. අර සප්පදේශ වෙන අවස්ථාවේ චෛතසික 22 මට තවම පැහැදිලි වුණේ නැහැ. සප්පදේශ වන අවස්ථාවේ චෛතසික 22 පැහැදිලි වුණේ නැහැලු. ඒ චෛතසික 22 අපි ගත්තේ මේ දෝෂ මූල සිද්දකත් ඊළඟට ගත්තේ අපි සුඛ සහගත කාය විඥානයත් කියන සිත් වලින් ගත්තේ. එතකොට ඒ දෝෂ මූල සිද්දකේ චෛතසික 22යි තියෙන්නේ කියන එක මතක නැද්ද? තේරුණේ නැද්ද? එතන ලෝභ මාන දිට්ඨි නෑ. ඊළඟට ප්‍රීති විචිකිච්ඡා ඒ චෛතසික නැහැ. එතකොට 27න් 5ක් ගියහම 22යි. ඒ විදිහට ලේසියෙන් හිතාගත්ත හැකි. දෝෂ මූල සිද්දකේ චෛතසික 22යි කියන්නේ අකුසල චෛතසික 27න් ලෝභ දිට්ඨි මාන ඊළඟට මේ පදයට අනුව අපි ප්‍රීතිය අයින් කරා විචිකිච්ඡාවක් නැහැ. ඒ විදිහට ගත්තාම දෝමනස සිතේ කොහොමත් ප්‍රීතිය නැහැ. විචිකිච්ඡාව තියෙන්නේ උපේක්ෂා සහගත සිතේ විතරයි. ඒක නිසා අර අකුසල චෛතසික 27න් ලෝභ දිට්ඨි මාන ප්‍රීති විචිකිච්ඡා අයින් වෙලා තමයි 22 හැදෙන්නේ. දැන් පැහැදිලිද? පැහැදිලි. ඔව් ඒක ලියලා ඒකයි ඔය චෛතසික යෙදෙන හැටි පොඩ්ඩක් බලා ගන්න. ඔය මෙත්‍රික කරනකොට චෛතසික ටික පුරුදු වෙනවා. චෛතසික කරනකොට ත්‍රික ටික දාගන්න ලේසි. බොහොම හොඳයි. තෙරුවන් සරණයි. තව තියෙනවා නම් අහන්න ප්‍රශ්න. උතන මූලිකවම පළවෙනියෙන්ම කරන අය ඉන්නවා. ඒක නිසා අපි ඊටාම සතුටින් පැහැදිලි කරලා දෙනවා. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැතිද සුඛය මොකද්ද ප්‍රීතිය මොකද්ද සුඛය එකක් ප්‍රීතිය එකක් කියන එක අද ඕගොල්ලෝ හොඳට තේරුම් අරගන්න ඇති කියලා හිතනවා. එහෙම නේද? දැන් මේ ධානය සිත් පහ ගත්තා. එහෙමයි මිස් අද මේ පුදුම විදිහට මේක විස්තර කරලා එක අකුරක්වත් නොවරදින්න හරිගස්සලා අපිට දෙන එකම ගොඩාක් මේ නිවන් සුවත් වෙනවා මේ වගේ පැහැදිලි කරලා දෙනවට. අනේ මටත් ඕනේ ඕගලන්ට කොහොම හරි මගේ එකම අභිප්‍රාය එක්කෙනෙක්වත් මේකෙන් නොදැන යන්න බෑ කියන එක. ඒකමයි මම මේ එක ලිය දාලා චාමිනීටි කියලා ටයිප් කරලා කොම කරලා දාන්නේ ඕගලන්ට එක තැනක්වත් ඉර වෙනවට මම කැමති. අපි කැමති නෑ එක්කෙනෙක්වත්. ඒකයි. ගොඩක් හොඳයි ඔයගලන්ට තේරුණායි කියන එක ඇත්තටම සෑහෙන්න හොඳ සතුටක් අපිට නිවන. ඒක. හොඳයි එහෙනම් ඉතින් අපි දැන් අවසන් කරමු නේද ශ්‍රීමති මහත්මිය? එහෙමයි. අපිට අද අපි අවසන් කරමු. අද විශාල දහම් පරියායක් ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. කල් වේලා අවශ්‍යයි ඔයගලන්ට ඒවා ඉගෙන ගන්න. එහෙමනම් ලබන සතියේට ප්‍රශ්න එනේවා ඉගෙන ගන්න වෙලාවේ එනේවා ටික ලියා ගන්න. නැත්නම් මෙතෙන්ට එනකොට අමතක වෙනවා. ඒක නිසා ලියාගෙන තියලා ප්‍රශ්න අහන්න. ඊළඟට අපි තවදුරටත් ඕක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා ප්‍රශ්න සාකච්ඡා කරමු. එහෙමනම් අපි අද දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ඊළඟට ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අප පැය දෙකකට ආසන්න කාලයක් ධම්ම සම්මස්සනින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංසත් ඒ වගේම චන්ද්‍රිකා මහත්මිය, චාමිනී මහත්මිය අපට ධර්මදේශන වශයෙන් උදව් කරපු ඒ සියලු කුසලානි සම්භාරයත්
සියලුම ලෝක ශාසන ආරක්ෂක ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. උන්වහන්සේලා පින් අරගෙන චිත්ත ප්‍රීතියෙන් යුක්තව අපගේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවි නොපිරිහි යන්නට ආරක්ෂා කරත්වා කියලා ඉල්ලා සිටිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දිනයේ අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ යම්තා කුසලානිසංස සියල්ලම අපි ඊටාම ගෞරවයෙන් කෘතවේදීව චන්ද්‍රිකා මහත්මියට අනුමෝදන් කරනවා. චන්ද්‍රිකා මහත්මිය සතු යම්තාක් දේශනාමය කුසලානිසංස බලේනොත් අප අනුමෝදන් කරා වූ මේ සියලු කුසල් බලේනොත් ඔබතුමිය අනන්ත සසර පටන් රැස් කරගෙන ආවා වූ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා. ඒ ජීවත් වන මොහොතක් පාසා ඔබතුමියගේ ප්‍රඥාව, ධෛර්ය ශක්තිය, වීරිය දියුණු වෙමින් සම්බුද්ධ ශාසනයට මෙසේ සේවය කරන්න බොහෝ කාලයක් සේවය කරන්නට මේ සියලු පින් උපනිශ්‍රේ වේවා. ඒ වගේම පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම මඟඵල නිවන් අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඔබතුමියට ධර්මය ලබා දුන්නා වූ යම්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ට, පින්වත් දෙමව්පියන්ටත්, පවුලේ සියලුම නෑදෑයින්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධය ලබත්වා. ඒ වගේම මේ වැඩසටහනට අප්‍රමාණ සහායකින් රූප සටහන් සහිතව, ඒ කියන්නේ සටහන් සහිතව වැඩසටහන සම්පාදනය කිරීමට උදව් වුණු චාමිනී මහත්මියටත් ඊටාම කෘතවේදීව අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමියටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙලා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් ප්‍රාර්ථනා සම්පූර්ණ කරගෙන සුව පහසුවෙන්ම ජීවිත ගමන ගෙනියමින් මේ ධර්මඥානය තවදුරටත් ප්‍රගුණ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා, දීර්ඝායුෂ ලැබේවා. පවුලේ සැමටත් ඒ ආකාරයෙන්ම ආශිර්වාද වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය ලබන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඇත්තටම සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් මෙම වැඩසටහන අපට සම්පාදනය කර දුන්නා වූ බ්‍රූණ මහත්මයාටත් ඊටාම කෘතවේදීව මේ පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සියලු පින් ඒ සෑම දිනාටම එකසේ අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාත් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වේවා. නිර්වාණ අවබෝධය ලබන තාක් සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් උතුම් වූ උදාර ගති පැවතුම් ඇති කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් දුර්ගත ආදී දුගති වලටපත් නොවෙමින් පුණ්‍ය භූමිවලම සුගතිගාමි වෙමින් උතුම් වූ නිර්වාණ අවබෝධයට යාගන්න මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. ශ්‍රීමති මහත්මිය ඔබතුමිය ප්‍රාර්ථනා කරන විදිහට මට කියන්න තේරෙන්නේ ඔබතුමියටත් මට කියන්න වචන නැහැ. ඔබතුමියගේ දායකත්වය නේ ඔබතුමියටත් මේ කුසල් නිර්වාණ අවබෝධයටම හේතු වේවා. සාදු 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 සාදු. බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මිය, චන්ද්‍රිකා මහත්මිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.